බෙදලා වර්ග කරලා දක්වන්න ඕනේ. අපි හිතමු quarter 1 එක quarter 1 එක and quarter 2 එක කියලා. මේ වගේ ලාවලට පාවිච්චි කරන්න පුළුවන් එක්කෝ මේ areas වෙනනම් පාට කරන්න පුළුවන්. එහෙම නැත්නම් සරලව මේ වගේ notation එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙන් කර හඳුනා ගන්න පුළුවන් විදිහට එකම පාටෙන් උනා මේ වගේ දේවල් පාවිච්චි කරලා ඒ කියන්නේ මේ ගැළපෙන විදිහට අදාළ ප්‍රදේශ වෙන් කරලා දක්වන්න පුළුවන්. මේ වගේ මේ ඉදි වගේ මොනවා හරි මේ වගේ දේවල් පාවිච්චි කරලා. හරි. ඉතින් අපි පාඩමට එමු. අද අපේ පාඩම තමයි ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යාන විෂයයේදී 4 වෙනි දවසේ. අද අපි පාඩම තමයි සංඛ්‍යාත්මක සහ විස්තරාත්මක මිදුම් ක්‍රම. ඒකේ යටතේ අපි කේන්ද්‍රීය ප්‍රවණතාවයන් සහ අපගමනයන් ගැන කතා කරනවා. කේන්ද්‍රීය ප්‍රවණතාවයන් සහ අපගමනයන් ගැන කතා කරනවා අපි. මුලින් බලමු අපි පාඩම් පෙළ ගැස්ම කොහොමද කියලා. විස්තරාත්මක සංඛ්‍යාන කියන්නේ මොකක්ද කියලා මුලින්ම කතා කරමු. ඊළඟට කේන්ද්‍රීය ප්‍රවණතාවය කියන්නේ මොකක්ද? කේන්ද්‍රීය ප්‍රවණතාව මිනුම් මොනවද? අපකිරණය සහ අපකිරණ මිනුම් මොනවද කියලා අපි අද සාකච්ඡා කරනවා. ඊළඟට අපි පුරුදු විදිහට විභාග ප්‍රශ්න සාකච්ඡා කරලා දවස අවසන් කරනවා. හරි. අපි මුලින්ම බලමු විස්තරාත්මක සංඛ්‍යාන කියන්නේ මොකක්ද කියලා. සංඛ්‍යානයේ පාඩම මුලින්ම පටන් ගත්ත දවසේ මම කිව්වා සංඛ්‍යානයේ ප්‍රධාන කරුණු 4ක් අදාළයි කියලා. ඒ කරුණු 4 තමයි විස්තරාත්මක සංඛ්‍යානය කියලා ආයේ මෙතන දක්වලා තියෙන්නේ. දත්ත රැස් කිරීම, සංවිධානය කිරීම, ඉදිරිපත් කිරීම හා දත්ත විශ්ලේෂණය කිරීම තමයි විස්තරාත්මක සංඛ්‍යානය කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් යම්කිසි නීතියක් විස්තර කරන්න. දත්ත ප්‍රස්තාරිකව හරි සංඛ්‍යාත්මකව දක්වන අවස්ථාවක් ගැන හිතන්නකෝ. කියන්නේ අපි ගාව යම්කිසි අධ්‍යයනයකට අදාළව දත්ත ලබාගත් නීතියක විස්තර තියෙනවා. ඒ විස්තර අපිට ප්‍රස්තාරිකව හරි සංඛ්‍යාත්මකව හරි සංක්ෂිප්තව හරි දක්වනවා නම් ඒකට අපි කියනවා මේ විස්තර සංඛ්‍යානය පාවිච්චි කරලා තමයි අපි මේ දේ කරන්නේ. ඊළඟට අපි කලින් දවසට මම කතා කරන්නේ අනුමිතික සංඛ්‍යානය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ අපි සංගහනයක් ගැන තොරතුරු අපිට ප්‍රකාශ කරන්න පුළුවන් නීතියක් අධ්‍යයනය කරලා. අන්න ඒ වගේ නීතියක් අධ්‍යයනය කරලා මේ සංගහනය පිළිබඳ සමස්තය පිළිබඳ අදහසක් ප්‍රකාශ කරන වෙලාවට අපි ඒකට කියනවා අනුමිතික සංඛ්‍යානය කියලා. ඊළඟට කේන්ද්‍රීය ප්‍රවණතාවය කියන්නේ මොකක්ද කියලා බලමු. කේන්ද්‍රීය ප්‍රවණතාවය කියන්නේ යම් ලක්ෂයක් වටා නැඹුරු වීමේ ගුණය. මෙතන වැදගත් වෙන්නේ මොකද්ද? යම් ලක්ෂයක් වටා නැඹුරු වීමේ ගුණය කියන කාරණය. කියන්නේ අපි කේන්ද්‍රික ප්‍රවණතාවයක් කතා කරන්නේ අනිවාර්යෙන් මේ විදිහට යම් ලක්ෂයක් වටා. ඒ ලක්ෂයක් ආශ්‍රය කරගෙන ඒකට අදාළව කොපමණකින් අනිත් දේවල් නැඹුරු වෙනවද කියන එක තමයි මේ කේන්ද්‍රික ප්‍රවණතාවය කියන එක යටතේ අපි කතා කරන්නේ. ඒකෙන් අපි කේන්ද්‍රික ප්‍රවණතාවය කියන එකෙන් අපි කරන්නේ මේ යම්කිසි විචල්‍යයක ව්‍යාප්තිය ස්වરૂපය නිරූපණය කරනවා. ඒ කියන්නේ මේ ව්‍යාප්තිය ඒ විචල්‍ය කොහොමද ව්‍යාප්ත වෙන්නේ කියන එක තමයි මේ කේන්ද්‍රික ප්‍රවණතාවය යටතේ අපි කතා කරන්නේ. මේ උදාහරණ වලට ගිහිල්ලා අපි ඊළඟ කොටස් කරපුවම වලට ගොඩක් පැහැදිලි වෙයි. ඊළඟට කේන්ද්‍රීය ප්‍රවණතාවය මයින්ඩ් අපිට ප්‍රධාන මිනුම් යොදා ගන්න පුළුවන් මෙන්න මේ මිනුම් තුන. පළවෙනි එක තමයි මාතය, ඊළඟ එක මධ්‍යස්ථය, ඊළඟ එක මධ්‍යයනය. මාතය, මධ්‍යස්ථය, මධ්‍යයනය. මේ මිනුම් තුන ගැන ඔයාලා සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් වගේ දැනුමක් තියෙනවා. මාතය කියන්නේ මොකද්ද? මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? මධ්‍යයනය කියන්නේ මොකද්ද? මොකද ගණිතය විෂය ආධාරපු ඕනම කෙනෙක් කොලෙවල් වෙනකන් ආධාරපු කෙනෙක් වුණත් මේ දේවල් අනිවාර්යෙන් කරලා තියෙනවා. අපි ටික මතක් කරගමු සහ ඊට වඩා වැඩිදුර ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් අපි ටිකක් ඉගෙනගෙන ඉදිරියට යමු. හරි. දැන් අපි බලමු මාතය කියන්නේ මොකද්ද කියලා. හරි. අපි ඊට කලින් මම පොඩි සංඛ්‍යා ව්‍යාප්තියක් ඔයාලට ඉදිරිපත් කරනවා. මෙන්න මේ සංඛ්‍යා ව්‍යාප්තිය දෙන්න. මේ මෙතන මගේ ළඟ තියෙනවා පන්තියක සිසුන් 10 දෙනෙක්ගේ
යම් කිසි විෂයක් සඳහා ලබාගත් ලකුණු 10. හරි. ලකුණු 100න් ලකුණු ලබා දෙන විභාගයක අපි හිතමු පළවෙනි සිසුවා ලබාගෙන තියෙනවා ලකුණු 10ක් කියලා හිතමු. 10ක් ලබාගෙන තියෙනවා. ඊට පස්සේ දෙවෙනි සිසුවා ලකුණු 50ක් ලබාගෙන තියෙනවා. ඊළඟ සිසුවා ලකුණු 60ක් ලබාගෙන තියෙනවා. ඊළඟට 4 සිසුවා 70. මම මේ ලකුණු ටික ආරෝහණ පිළිවෙලට සකස් කරලා මේ කියන්නේ. ඊළඟ සිසුවත් ලකුණු 70යි. ඊළඟ සිසුවා ලකුණු 80යි. ඊළඟ සිසුවා ලකුණු 80යි. ඊළඟ සිසුවත් ලකුණු 80යි. ඊළඟ සිසුවත් ලකුණු 80යි. අවසානයේට ලකුණු 100ක් ලබාගත් සිසුවෙක් ඉන්නවා. දැන් මෙතන කීයක් තියෙනවද? සිසුන් කී දෙනෙක් ඉන්නවද? 1 5 6 7 8 9 10. හරි. සිසුන් 10 දෙනෙක් ඉන්නවා. මේ සිසුන් 10 දෙනා ලබාගත් ලකුණු 10 තමයි මේ තියෙන්නේ. දැන් මේ ලකුණු මේ දත්ත වැලක් නෙමෙයි තියෙන්නේ. මේ දත්ත වැල දිහා බලපුවාම මොනවද කියන්නේ? දැන් මේ වෙනකන් ඉගෙනගෙන තියෙන දේවල් අනුව දත්ත වැලක් දිහා බලලා ලකුණු 100ම ලබාගත් සිසුවෙක් ඉන්නවා. අවම ලකුණු වෙන්නේ ලකුණු 10. ඊළඟට මොකද ප්‍රස්තාරයක් වගේ දෙයක් බලලා විස්තර කරනවල දැන් දන්නවනේ මම මේකයි මේ වගේ දෙයක් උනත් විස්තර කරන්න දැන් දැනුමක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් මුල්ම ප්‍රතිඵලයේ 10 ලකුණු 10ක් ලබාගත් සිසුවා ආයෙත් ඉතුරු හැම දෙනාම ලකුණු 50කට වඩා වැඩිපුර ලකුණු ලබාගත් සිසුන් බහුතරය. ඒතකොට වැඩිම පිරිසක් ලබාගත් ලකුණු වෙන්නේ ලකුණු 80. ඊළඟට තව සමස්තය පිළිබඳ අදහසක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මේ විභාගයෙන් වැඩිපුර ලකුණු ලබාගත් සිසුන් තමයි වැඩි. කියන්නේ පාස් සිසුන් ප්‍රමාණය වැඩි. 10න් 9ක්ම පාස්. ලකුණු 50කට වඩා වැඩියෙන් ලබාගත් සිසුන් කියලා අපි මේ කියමු. හරි. එතකොට මේ වගේ මේ සංඛ්‍යා ව්‍යාප්තියක් දිහා බලලා අපිට මේ වගේ දේවල් කියන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ සංඛ්‍යා ව්‍යාප්තියම පාවිච්චි කරලා අපි දැන් කතා කරන මාතය කියන්නේ මොකද්ද? මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? මධ්‍යයනය කියන්නේ මොකද්ද? ඊළඟට අපි ඉදිරියට කතා කරන අපගමනයන් ගැන අපි මේ වගේ දේවල් ගැන කතා කරමු මේ සංඛ්‍යා ව්‍යාප්තිය පාවිච්චි කරලා. හරි. එතකොට මේ සංඛ්‍යා ව්‍යාප්තියම අපිට පුළුවන් තව ක්‍රමයකින් දක්වන්න. දැන් මේ දත්ත වැලක්නේ. දැන් ඔයාලට ඔයාලට එදා පාඩමේදී අපි මම කියලා දුන්නා කොහොමද වගුගත කරන්නේ තොරතුරු කියලා. හරි. උදාහරණයකට මම මේ වගුවක් අඳොත් හිතමු ලකුණු 10 ලබාගත් සංඛ්‍යාත වගුවක් මම අඳින්නේ ලකුණු 10 ලබාගත් සිසුන් එක්කෙනෙක් ඉන්නවා. ලකුණු 50 ලබාගත් සිසුන් එක්කෙනෙක් ඉන්නවා. ලකුණු 60 ලබාගත් සිසුන් එක්කෙනෙක් ඉන්නවා. 70 ලබාගත් සිසුන් දෙන්නෙක් ඉන්නවා. 80 ලබාගත් සිසුන් 4 දෙනෙක් ඉන්නවා. ලබාගත් සිසුන් 4 දෙනෙක් ඉන්නවා. 100 ලබාගත් සිසුන් එක්කෙනෙක් ඉන්නවා. හරි. ඔය විදිහට අපිට සංඛ්‍යාත වගුවක් අඳින්න පුළුවන්. හරි. මේ වගුවේ ආශ්‍රයෙන් සංඛ්‍යා ව්‍යාප්තියක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ දත්ත වලක් ආශ්‍රයෙන් සංඛ්‍යා ව්‍යාප්තියක් දෙන්නත් පුළුවන්. ඒ අවස්ථා දෙකෙන් කොහොමද දීලා තිබ්බත් අපි බලමු ඒවා ආශ්‍රයෙන් කොහොමද අපි මේ අදාළ දත්තයන් අපි හොයාගන්නේ කියලා. දැන් බලමු මාතය කියන්නේ මොකක්ද කියලා.
හරි දැන් තේරෙනවනේ. මාතය කියන්නේ මොකද්ද කියලා අපි බලමු. මාතය කියන්නේ දත්ත සමූහයක හෝ සංඛ්‍යාත ව්‍යාප්තියක වැඩිම වාර ගණනක යෙදියදී අගය තමයි මාතය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දත්ත සමූහයක් දිහා බැලුවාම එකක් දෙන කරලා බලපුවම හරි සංඛ්‍යාත ව්‍යාප්තියක. දැන් අපි වගුවක් කාස්යෙන් මම දැක්කේ සංඛ්‍යාතේ. අන්න ඒ වගේ අවස්ථාවක වැඩිම වාර ගණනක යෙදියදී අගය තමයි මාතය කියලා කියන්නේ. ඒ කියන්නේ එකම අගය කීප වතාවක් යෙදලා දින අවස්ථාවක වැඩිම වාර ගණනක් යෙදලා දින අගය තමයි මාතය කියලා කියන්නේ. ඒකට අපි ආයෙ උදාහරණයකට ගියොත් දැන් පේනවනේ අපි අපේ මේ සංඛ්‍යා මේ උදාහරණයට ගත්ත සංඛ්‍යා ව්‍යාප්තියට ගියොත් අපිට බැලු බැලමින් පේනවා මේ දත්ත වැල දිහා බලපුවාම බැලු බැලමින්ම පේනවා 80 කියන අගය හතර වතාවක් ඉදලා තියෙනවා 80 කියන අගය හතර වතාවක් ඉදලා තියෙන නිසා වැඩිම වාර ගණනක ඉදියේදී අගය 80 කියලා. එතකොට මේ සංඛ්‍යා දත්ත වැල දිහා බලලා සංඛ්‍යා ව්‍යාප්ති දිහා බලලා 80 තමයි මාතය කියලා පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේ සංඛ්‍යාත වගුව දිහා බලලා සංඛ්‍යාත වගුව දිහා බලලා අපිට පුළුවන් හඳුනා ගන්න මේ 4 කියන අගය. මේ සංඛ්‍යාතය දක්වා තියෙන තීරුවේ 4 කියන අගය තමයි වැඩිම අගය වෙන්නේ. එතකොට ඒකෙන් ඒ අස්සෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ 80 කියන අගය තමයි වැඩිම වාර ගණනක් ඉදලා තියෙන්නේ. ඒ හින්දා ඒක තමයි මාතය වෙන්නේ කියලා. හරි. මාතය හඳුනා ගන්න පුළුවන් අන්‍ය ආකාර දෙකකින්. දැන් අපි දත්ත වැලක් වගේ දිහා බලපුවම දැන් මේක දත්ත ප්‍රමාණය වැඩි නම් මේ මෙතන තියෙන දත්ත 10නේ. දත්ත ප්‍රමාණය වැඩි අවස්ථාවක අපිට හරියට මාතය හොයාගන්න අමාරුයි. හරි. එතකොට සංඛ්‍යාත වගුවක් හරි වගේ මේ වගුවක් ආශ්‍රයෙන් සංක්ෂිප්ත කරලා තියෙන අවස්ථාවක මාතය හොයාගන්න පහසුයි සංක්ෂිප්තව තියෙන අවස්ථාවක වැඩිම වාරයක් ඉදිරිය තියෙන අවස්ථාව හොයන්න ලේසි හින්දා. හරි. ඊළඟට අපි බලමු මාතේ මාතය දක්වන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් දත්ත සමූහයක් හෝ ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ඒක දිහා බලලා සමහර දත්ත සමූහයක් ගත්තාම ඒවල තියෙන පුළුවන් එක මාතයක් විතරක් තියෙන අවස්ථාව. ඒක මාත අවස්ථා කියලා අපි කියනවා ඒවට. ඒ වගේම තවත් අවස්ථාවක් තියෙන පුළුවන් ද්විමාත අවස්ථා. අපි දැන් කලින් ගත්ත උදාහරණයේ හැටියට මෙතන 70 ඒවා දෙකකුයි 80 ඒවා හතරකුයි තියෙනවානේ. අපි තුන් මේ තවත් එක් 80ක් කියන එක මේ 70 මේ 80 වලට තියෙන 70 කියලා. එහෙම වුණොත් 70 ඒවා තුනක් තියෙනවා 80 ඒවා තුනක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක 70 සහ 80 දෙකම වාර 3 බැගින් තියෙන නිසා ඒක ඒ සංඛ්‍යා දෙකම 70 සහ 80 කියන අගයන් දෙකම මාතය වෙනවා. එතකොට ඒ අගයන් දෙකක් තියෙන නිසා මාතය සඳහා ඒ වගේ අවස්ථාවක අපි කියනවා ඒක ද්විමාත ව්‍යාප්තියක් කියලා. හරි. ඒ වගේම මාත කිහිපයක් තියෙන අවස්ථාවක දෙකකට වඩා තියෙන්න පුළුවන් බහුමාත අවස්ථාව කියලා කියනවා. සහ මාතයක් නොමැති අවස්ථාව කියලා කියන්නේ කිසිම අගයක් අනිත් අතට වඩා වැඩිපුර වාර ගණනක් ඇදිලා නැහැ. ඒ වගේ වෙලාවට අපි කියනවා මේ මාතයක් නොමැති අවස්ථාවක් කියලා. ඊළඟට අපි බලමු මාතයේ ගුණාංග මොනවද කියලා. මාතයේ පළවෙනි ගුණාංගයේ විදිහට අපිට කියන්න පුළුවන් අන්ත්‍ය හා අසාමාන්‍ය අගයන් මාතය කෙරෙහි බල නොපෑම කියලා. අන්ත්‍ය හා අසාමාන්‍ය අගයන් කියන්නේ දැන් අපි අන්තයන්හි පිහිටි සමහරවිට අපි අපේ ව්‍යාප්තියක් අපි පෙළගස්සපුවාම ආරෝහණ අවරෝහණ ආකාරයට දෙපස පිහිටි අගයන් වල එක්ස්ට්‍රීම් අගයන් කියන තේරෙන එක මම ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා. එක්ස්ට්‍රීම් අගයන් තියෙන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට හිතමු. හරි එක් උදාහරණයක් තමයි අපි මේ ගත්ත උදාහරණයක්වත් අපිට ගන්න පුළුවන් ඒකට. මේකේ තියෙනවා සාමාන්‍යයෙන් ලකුණු 50 සිට 100 දක්වා සිසුන්ගේ ලකුණු තියෙනවා. එහෙම තියෙන සංඛ්‍යා ව්‍යාප්තියක එකගයක් තියෙනවා 10 කියලා. හරි. එතකොට එක සිසුවෙක් විතරක් බොහොම දුර්වල විදිහට මේ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු සපයලා තියෙනවා. හැබැයි අනිත් සිසුන් සියල්ලම සාමාන්‍යයෙන් හොඳ ලකුණක් ලබා ගන්න පුළුවන් මට්ටමට විභාගයට මුහුණ දීලා තියෙනවා. එතකොට මේ මෙන්න මේ 10 කියන අගයට අපිට කියන්න පුළුවන් අසාමාන්‍ය අගයක් කියලා. මේ සංඛ්‍යා ව්‍යාප්තිය අනුව. හරි.
එහෙම නැත්නම් තවත් අවස්ථාවක අපිට ගන්න පුළුවන් අපි හිතමු මේ සාමාන්‍යයෙන් ලකුණු ගන්න අපි හිතමු මොකක් හරි අපි නිකම්ම සිසුන්ගේ උස කියලා ගමු. පන්ති සිසුන්ගේ උස. සිසුන්ගේ උස සාමාන්‍යයෙන් අපි හිතමු මේ අඩි 5යි සහ අඩි 6යි අතර තමයි බහුතරයේ ඉන්නේ. ඔය අතර ඉන්න පුළුවන් අඩි 6මාරක විතර කෙනෙක්. එහෙනම් අඩි 4ක විතර කෙනෙක්. අන්න ඒ වගේ මේ දෙකලවර ඉන්න පුළුවන් අසාමාන්‍ය අගයන් තියෙන්න පුළුවන් ඕනෑම ව්‍යාප්තියක. අන්නේ අගයන්ගෙන් බලපෑමක් වෙන්නේ නැහැ මේ මාතය කියන අගයට. මොකද අපි මාතය කියන කේදී සලකන්නේ අපි වැඩිපුරම වාර ගණක් එදිච්ච අගයනේ. ඒ හින්දා මේ මාතයට දෙකලවරවල් වල පිහිටන්න පුළුවන් අසාමාන්‍ය අන්ත්‍ය අගයන්ගෙන් බලපෑමක් වෙන්නේ නැහැ මාතයට. ඒක මාතයේ විශේෂ ගුණාංගයක්. ඊළඟට විවෘත පන්ති සහිත ව්‍යාප්තියකද මාතය ගණනය කරන්න පුළුවන්. අපි පන්ති පාන්තර සහිත ව්‍යාප්තිය ගැන කතා කරන්නේ කී සතියේ. පන්ති පාන්තර සහිත ව්‍යාප්තිය කොහොමද ඒක වගුගත කරලා පෙන්නන්නේ ඒව අපි කතා කරා. ඒතකොට ඒ වගේ ව්‍යාප්තියක වුණත් මේ දෙකලවර පිහිටි පන්ති පාන්තර විවෘත පන්ති පාන්තර නා කියන්නේ සීමාවක් නැති පන්ති පාන්තර නා එහෙම අවස්ථාවක වුණත් අපිට මාතය කෙනෙක් ගන්න එක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපිට ඒවා අතහැරෙනවා අපි ගණනය කරන්නේ මාතය කියලා වැඩිම වාර ගණනක් හදනවා කියන්නේ. හරි. ඊළඟට මාතය ප්‍රස්ථාරිකවද ලබාගත හැකි මිනුමක් වීම. ඒකෙන් කියන්නේ මොකක්ද? මාතය ප්‍රස්ථාරිකව ගන්නේ කොහොමද? දැන් අපි මේ උදාහරණයට අවිල්ල බලමු. දැන් මේ මාතය තියෙනවා. මේ මාතය අපි හඳුනාගත්තා. අපි මේක ප්‍රස්ථාරිකව දක්වමු. සිසුන්ගේ ලකුණු ගමු x අක්ෂයට. මේවනේ අගයන් ටික හරි. ඒතකොට 10 ලබා ගත්ත. මෙන්න කියනවා කියලා අපි සංඛ්‍යාතේ 50 ලබාගත් සිසුන්ට එක්කෙනයි 60 ලබාගත් සිසුන්ට එක්කෙනයි 70 ලබාගත් සිසුන් දෙන්නයි 80 ලබාගත් සිසුන් 4 දෙනයි 100 ලබාගත් සිසුන් එක්කෙනයි. එතකොට මේ වගේ ප්‍රස්තාරයක් දැකපු සෙනින් අපිට කියන්න පුළුවන් සංඛ්‍යාතයේ වැඩිම ස්තම්භය අදාළ වෙන්නේ මේ මාතේ යගයට. හරි පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වැඩිම උසකින් පිටි ස්තම්භයගේ කියන්නේ සංඛ්‍යාත ප්‍රස්තාරයක මේ ප්‍රස්තාරිකව ලේසියෙන් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් මාතේ යගේ. ඊළඟට ගුණාත්මක දත්තයන්හි සාමාන්‍ය දැක්වීම සඳහා දා ගන්න පුළුවන්. ගුණාත්මක දත්තයන් කියලා අපි කතා කරේ මොනවද? ගුණාත්මක දත්තයන් කියන්නේ ප්‍රමාණාත්මකව සංඛ්‍යාත්මකව දක්වන්න බැරි දත්තයන්. ඒකට ඒක අපි කොටස් දෙකකට කතා කරා නාමික දත්ත සහ තරා දත්ත කියලා. උදාහරණයක් කියමු ගුණාත්මක දත්තයන්ට පාරිභෝගික රුචිකත්වය. ඊට පස්සේ ස්ත්‍රීකෘෂ භාවය. පදිංචි දිස්ත්‍රික්කයේ දැක්වීම. අන්න ඒ වගේ අවස්ථාවක ගුණාත්මක දත්තයන්ගේ සාමාන්‍ය දක්වන්න පුළුවන් එක අපි මෙහෙම හිතමු. දැන් අපි සමීක්ෂණය කරනවා යම්කිසි භාණ්ඩයක් පිළිබඳ පාරිභෝගික රුචිකත්වය. ඒ සමීක්ෂණයෙන් අපිට ලැබෙන ප්‍රතිඵල වැඩිම පිරිසක් කියන්නේ භාණ්ඩය හොඳයි කියලා. ඒත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් මේ අපේ එක්රැස් කරා ගුණාත්මක දත්තයන්ගේ සාමාන්‍ය මේ හැමෝම කියන්නේ මේ බහුතරයක් කියන්නේ හොඳයි. ඒ හින්දා මාතය පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් මේ ඒ කියන්නේ අනුමිතින් වලට යන්න පුළුවන්. හැබැයි සංඛ්‍යාත්මකව ප්‍රමාණාත්මක දත්තයන් එක්ක කතා කරද්දී අපිට ගණනය කිරීම වලට පාවිච්චි කරන්න බෑ. හැබැයි මේ ගුණාත්මක දත්තයන් එක්ක කතා කරද්දී අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ප්‍රරූපීය මිනුමක් වීම එකෙන් නිරූපණය වෙනවා මේ සංඛ්‍යා ව්‍යාප්තියේ බොහෝ ලක්ෂණ. ඊළඟට අපි බලමු උදාහරණයකට ගිහිල්ලා. හරි. දැන් මේ තියෙන්නේ මම කලින් කිව්වා වගේම මෙතන මේ දක්වලා තියෙන්නේ සංඛ්‍යා ව්‍යාප්තියක්. එතකොට මේ සංඛ්‍යා ව්‍යාප්තිය ඊළඟ පියවරේදී ආරෝහණ ආකාරයට සකස් කරලා තියෙනවා. ඒ ආශ්‍රයෙන් අපිට මාතය
මාත්‍රි ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද්ද මේ ව්‍යාප්තිය ආශ්‍රයෙන් අපිට මාත්‍රි ප්‍රකාශ කරොත් 13 කියන එක එක්වරක් ඉදලා තියෙනවා. එතකොට 14 කියන අගය දෙවතාවයි 15 කියන අගය දෙවතාවයි 16 දෙවතාවයි 17 එක් වතාවයි. එතකොට මේ ආශ්‍රයෙන් අපිට කියන්න පුළුවන් මේ සංඛ්‍යා ව්‍යාප්තිය මාතේ වෙන්නේ 14 සහ 15 කියන අගයන් දෙක. එතකොට ඒ අගයන් දෙකක් මාතේ සඳහා අගයන් දෙකක් තියෙන නිසා අපි මේ කතා කරන්නේ බහුමාත ද්විමාත සංඛ්‍යා ව්‍යාප්තියක් ගැන. හරි. ඊළඟට ඒ අගයන් ටිකම අපි වගුවකින් දක්වලා තියෙනවා. සංඛ්‍යාත වගුවකින්. අගයට සාපේක්ෂව අගයට අනුව අදාළව කී වාරයක් ඒ අගේ ඉදලා තියෙනවාද කියලා. ඒ ආශ්‍රයෙන් අපිට අඳුනා ගන්න පුළුවන් මේ වැඩිම වාර ගණනක් ඉදලා තියෙන්නේ මේ 14 සහ 15. ඒ හින්දා මේ සංඛ්‍යා ව්‍යාප්තිය මාතේ වෙන්නේ 14 හා 15. මාතේ කියනකොට මෙතන මේ වගුවක් වගේ දැක්කොත් ඔයාලට පැටලෙන්න පුළුවන්. මාතේ මොකද්ද කියලා හොත් මේ 3 කියලා කියවෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක නෙමෙයි මාතේ කියන්නේ. මාතේ කියන්නේ වැඩිම වාර ගණනක් යෙදෙන අගයන් දෙකයි මාතේ කියලා කියන්නේ. හරි. ඊළඟට බලමු මධ්‍යස්ථය කියන්නේ මොකක්ද කියලා. මධ්‍යස්ථය කියලා කියන්නේ දත්ත ආරෝහණ හරි අවරෝහණ ක්‍රමයට පිළියෙල කළ විට හරි මැද පිහිටි අගය තමයි මධ්‍යස්ථය කියන්නේ. ඒ අනිත් තවත් විදිහකට කිව්වොත් සංඛ්‍යාත ව්‍යාප්තියක් සමාන කොටස් දෙකකට බෙදෙන අගය ස්ථානීය අගය තමයි මධ්‍යස්ථය කියලා කියන්නේ. අපි ගන්න සංඛ්‍යා ව්‍යාප්තියක් සමාන කොටස් දෙකකට බෙදෙන අගය මධ්‍යස්ථය කියන. ඒ කියන්නේ අපි හිතමු මේ වගේ ව්‍යාප්තිය සරලව රේඛාවකින් දැක්වුවොත් මේක හරි මැදින් කොටස් දෙකකට බෙදෙනවා නම් අන්නේ ස්ථානය හඳුනාගෙන ඒ ස්ථානයේ පිටි අගය. ඒ ස්ථානයේ කීයද කියන එක නෙමෙයි, ඒ ස්ථානයේ පිටි අගය තමයි අපි හඳුනා ගන්න ඕනේ මධ්‍යස්ථයේ විදියට. හරි. මධ්‍යස්ථයේ ගුණාංග අපි කතා කරමු. මධ්‍යස්ථයේ ගුණාංග වෙන්නේ සෑම විටම පවතින අනන්‍ය මිනිමක් වීම. ඒක ඕනෑම සංඛ්‍යා ව්‍යාප්තියක සංඛ්‍යාත ව්‍යාප්තියක මාතේ කියන අගේ පවතිනවා. ඊළඟට අන්ත්‍ය හා අසාමාන්‍ය අගයන්ගේ මධ්‍යස්ථයට බලපෑමක් නොවන. අපි කලින් කතා කරපු විදිහටම උදාහරණයකට කතා කරපු විදිහටම අසාමාන්‍ය එක්ස්ට්‍රීම් වැලියු එකක් මොනවා හරි තියෙනවා නම් ඒකේ බලපෑමක් වෙන්නේ නැහැ මධ්‍යස්ථයට. මොකද අපි මධ්‍යස්ථය කියලා ගන්නෙ දෙකලවර පිහිටි අගයන් අපිට අතෑරෙනවා මධ්‍යස්ථය ගන්නකොට. මොකද අපි සංඛ්‍යා ව්‍යාප්තිය හරියටම දෙකට බෙදෙන අවස්ථාව තමයි සලකන්නේ. ඒ නිසා ඉබේම අපි අතින් දෙකලවර පිහිටි අන්ත්‍ය හා අසාමාන්‍ය අගයන් අතෑරෙනවා මධ්‍යස්ථයේදී. ඊළඟට ප්‍රමාණාත්මකව මැනිය නොහැකි නමුත් තරහා කළ හැකි විචල්යන්හි මධ්‍ය අර්ථ දැක්වීමට යොදාගත හැකියි. මොනවද තරහා කළ හැකි විචල්ය කියලා අපි කතා කරේ ගුණාත්මක දත්තයටද අපි කතා කරන්නේ නාමික සහ තරහා දත්ත කියලා ආකාර දෙකක් ගැන. එතකොට තරහා කළ හැකි විචල්යන් කියලා මම හිතනවා ඔයාලට මතක ඇති. අපි හිතමු යම් කිසි විෂයක් සම්බන්ධ සිසුන්ගේ රුචිකත්වය පිළිබඳ අධ්‍යයනය කරන සමීක්ෂණයක් තියෙනවා කියලා. ඒකෙදි අපි හිතමු අංක කරලා තියෙනවා 1 සිට 5 දක්වා රුචිකත්වයේ මට්ටම්. ඒ කියන්නේ 1 ඉතා අකමැති, 2 අකමැති, 3 සාමාන්‍යයි කියලා මොකක් හරි දෙන්න පුළුවන්. ඊට පස්සේ 4 කියන එකට හොඳයි, 5 ඉතා හොඳයි. ඔය විදිහට තරහා කරලා තියෙන විචල්යන් තියෙන අවස්ථාවක මේ පිළිබඳව සමීක්ෂණයකදී ලැබෙන දත්ත විශ්ලේෂණය කරද්දී ඒකේ මධ්‍ය අර්ථ දක්වන්න අපිට පුළුවන් මේ මධ්‍යස්ථය කියන මිනුම පාවිච්චි කරන්න. ඊළඟට දත්ත සමග සියලුම ගැන නොදන්නා විට විවෘත පන්ති පාන්තර සහිත අවස්ථාවකදී වුණත් ගණනය කරන්න පුළුවන්. මාතේදී කතා කළා වගේමයි විවෘත පන්ති පාන්තර තියෙන අවස්ථාවක වුණත් අපිට මධ්‍යස්ථය හොයන්න පුළුවන්. අපි සියලුම මේ අගයන් දන්නේ නැති වුණාට අපි දන්නවා සංඛ්‍යා ව්‍යාප්තිය තියෙන අයිටමයන් ගන්න. ඒ වගේ අවස්ථාවක අපිට මධ්‍ය පිටකයේ හොයන්න පුළුවන් දෙකලව ගැන කතා නොකර. ඊළඟට ඉහළ කුටිකතාවයක් සහිත ව්‍යාප්තිය සඳහා වඩාත් යෝග්‍ය කේන්ද්‍රීය ප්‍රවණතාව මිනිමක් වීම. මේ කුටිකතාවය ගැන මෙතනදී කතා කරනවා. මේ ඉහළ කුටිකතාවයක් කියලා කියන්නේ අපි මෙහෙම හිතමුකෝ කුටිකතාවය ගැන අපි විස්තරාත්මකව ඉදිරියේදී සාකච්ඡා කරනවා. හැබැයි මෙතනදී මේ මාධ්‍යස්ථයේ ගුණයක් විදිහට මේක අපිට කියන්න ඕනේ නිසා කුටිකතාවය කියන්නේ මොකක්ද කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. කුටිකතාවය කියලා කියන්නේ යම්කිසි ව්‍යාප්තියක් ගත්තාම අපි ඒකේ සංඛ්‍යාත ප්‍රස්තාරය වගේ අඳින අවස්ථාවක ඒ ව්‍යාප්තිය
සමමිතික භවෙන් කොච්චර දුරටකට විචල්්‍ය වෙනවද? ඒ කියන්නේ අසමමිතික භව තමයි කුටිකතාවය කියලා කියන්නේ. අපි හිතමුකෝ අර අහලදී බෙල් කර්ව් එක කියලා වලහල් තියෙනවානේ. දැන් සාමාන්‍යයෙන් මේ සම්මිතික ව්‍යාප්තියක් ගත්තාම සම්මිතිකයි කියලා. මේ වගේ මේ සංඛ්‍යා ව්‍යාප්තිය, සංඛ්‍යාත ව්‍යාප්තිය, සංඛ්‍යාතයට මේ සංඛ්‍යාතත් එක්ක තමයි ප්‍රස්තාරය ඇඳලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවක් අපි හිතමු මේක සම්මිතික ව්‍යාප්තියක් කියලා. ඒකට සාපේක්ෂව මේ වගේ ව්‍යාප්ති තියෙන්න පුළුවන්. දකුණු පසට බර වෙච්ච මුදුනක් සහිතව. එහෙම නැත්නම් අනිත් පැත්තට තියෙන්න පුළුවන් මේ වගේ ව්‍යාප්ති. අන්න ඒ වගේ අවස්ථාවල අපි ඒක තමයි කුටිකතාවය ගැන කතා කරන්නේ. මේ විදිහට ඉහළ කුටිකතාවයක් තියෙන ව්‍යාප්තිවල ව්‍යාප්ති ගැන කතා කරද්දී වඩාත්ම යෝග්‍ය කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම තමයි මේ මධ්‍යස්ථය කියලා කියන්නේ. අපි කුටිකතාවය කතා කරද්දී අපි ඒක කතා කරමු. දැන්ට මේ මධ්‍යස්ථයේ ගුණයක් විදිහට ඒක මතක තියාගන්න. ඊළඟට මධ්‍යස්ථය ගණනය කරන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් අපි සාමාන්‍ය අපේ සංඛ්‍යා ව්‍යාප්තියේ අයිතමයන් ගණන 30ට වඩා අඩුයි නම් මේ n කියලා කියන්නේ අයිතමයන් ගණන 30ට වඩා අඩු නම් අපි මධ්‍යස්ථයේ පිහිටි දැන් මධ්‍යස්ථය සාමාන්‍ය අපි මුලින්ම කරන්නේ මධ්‍යස්ථයේ පිහිටි ස්ථානයේ ඉස්සලම් හොයාගන්න ඕනේ. ස්ථානය හොයාගෙන ඒ ස්ථානයට අදාළ අගය තමයි අපි ගණනය කරන්නේ මධ්‍යස්ථයේ අගය විදියට. එතකොට ඒ ස්ථානය හොයාගන්න හැටි තමයි මේ කියලා තියෙන්නේ. හරි? මධ්‍යස්ථයේ පිහිටි ස්ථානය හොයාගන්න විදිය තමයි මේ කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ගන්න සංඛ්‍යා ව්‍යාප්තියේ අයිතමයන් ගන්න 30ට වඩා අඩු නම් අපි හිතමුකෝ අයිතමයන් අපි ගාව තියෙන්නේ 20ක් තියෙන සංඛ්‍යා ව්‍යාප්තියක් කියලා. එතකොට ඒකේ අපි මධ්‍යස්ථයේ පිහිටීම හොයන්නේ කොහොමද? මේක තමයි සූත්‍රය. n ධන 1 බෙදීම 2. n කියන්නේ 20යි. එතකොට අපිට උත්තරේ එනවා 21 බෙදීම 2 10.5යි කියලා. එතකොට 10.5 වන ස්ථානේ දැන් 10.5 නෙවෙයි මධ්‍යස්ථය. 10.5 වන ස්ථානයේ පිහිටි අගය තමයි මධ්‍යස්ථය වෙන්නේ. දැන් මේ වගේ බෙදෙන්නේ නැති අගයක් මේ පූර්ණ සංඛ්‍යා නොවන අවස්ථාවක කොහොමද ගණනය කරන්න කියලා අපි ඊළඟට කතා කරමු. ඊළඟට අපි හිතමු අයිතමයන් ගන්න 30ට වඩා වැඩි. 30ට වඩා වැඩි නම් අපි සලකනවා මධ්‍යස්ථය හඳුනා ගන්න n බෙදීම 2 කියන ස්ථානයේ පිහිටි අගය ගත්තත් ඇති කියලා. ඒ කියන්නේ අයිතමයන් ගන්න වැඩිනේ. අයිතමයන් ගන්න වැඩි නිසා අපිට සලකන්න පුළුවන් තියෙන අයිතමයන් ගන්න දෙකෙන් බෙදලා ඉන්න ස්ථානයේ අගය සැලකුවත් ඒක ප්‍රමාණවත් කියලා තමයි අපි මේ සංඛ්‍යානයේදී සලකන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට අයිතමයන් 40ක් තියෙනවා කියලා ගත්තොත් ඒක 40ට එකක් ඇතුළත දෙකෙන් බෙදන්න අවශ්‍ය නැහැ. කෙලින්ම 40 බෙදීම 2 20යි 20 වෙනි ස්ථානයේ පිහිටි අගය කෙලින්ම අපිට ගන්න පුළුවන් මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථයේ පිහිටීම කියලා. එතකොට අපි බලමු කොහොමද අපි ගණනය කිරීමකට ගිහිල්ලා බලමු අපි හරි මේ වගේ අගයක් තියෙනවා අගයන් සමූහයක් තියෙනවා. ඒතර මේක අපි මුලින්ම ආරෝහණ හරි අවරෝහණ ආදී ආකාරයට සකස් කරන්න ඕනේ. දැන් මේ ආරෝහණ ආකාරයට සකස් කරලා තියෙන්නේ මේ සංඛ්‍යා ව්‍යාප්තිය. එතකොට ඒක අපිට පුළුවන් මේ විදිහට අවශ්‍ය නම් සංඛ්‍යාත වගුවක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අපි මේ ව්‍යාප්තිය ආරෝහණ ආකාරයට සකස් කරලා පස්සේ අපි එතනින් කොහොමද හඳුනාගන්නේ කියලා බලන්න. දැන් මේක අයිතමෙන් කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8 9 10. එතකොට මේ ව්‍යාප්තියට අදාළව n කියන්නේ n සමානයි 10යි. n සමානයි 10 වෙන අවස්ථාවේ කොහොමද n එතකොට අපිට කෙලින්ම පේනවා n කියන්නේ 30ට වඩා අඩු අවස්ථාවක්. ඒ කියන්නේ අපි මධ්‍යස්ථයේ පිහිටීම හොයන්න නම් n එකක් එකතු කරලා
දෙකෙන් බෙදන්න ඕනේ. හරි. එතකොට අපිට උත්තරය එනවා මධ්‍යස්ථයේ පිහිටීම 10යි 1යි 11යි. එක දෙකෙන් බෙදපුවම 5.5යි කියලා. හරි. මේ වගේ අවස්ථාවක දැන් අපිට අපි හොයන්න ඕනේ මේ 5.5 කියන ස්ථානයේ පිහිටි අගය. මේ 5.5 කියන ස්ථානයේ තියෙන්නේ 5 වන සහ 6 වෙනි ස්ථාන අතරනේ. අපි දැන් බලමු 5 වෙනි සහ 6 වෙනි ස්ථාන කොහෙද තියෙන්නේ කියලා. 1 2 3 අපි මෙහෙම හිතමු. 1 2 3 4 5 6 7. 5 වෙනි සහ 6 වෙනි ස්ථාන දෙක අපි හඳුනාගත්තා. 5 වෙනි සහ 6 වෙනි ස්ථාන දෙක හඳුනාගත්තාම දැන් අපි බලන්න ඕනේ මේ ඒ දෙක මැද පිහිටි අගය කීයද කියලා. හරි. දැන් මේ අවස්ථාවේදී නම් අපිට ඒ 5 වෙනි සහ 6 වෙනි ස්ථාන දෙකේම තියෙන්නේ 15 කියන අගය. ඒ කියන්නේ 5.5 වෙනි ස්ථානයේ තියෙන අගය 15 කියලා අපිට සලකන්න පුළුවන්. හරි. හැබැයි අපි හිතමු මේ වගේ අපේ මේ සංඛ්‍යා ව්‍යාප්තිය ගත්තා කියලා මේ ව්‍යාප්තිය අපි මධ්‍යස්ථය හොයලා බලමු අපි. මේ අනවශ්‍ය ටික මකලා ඉන්නම්. හරි මේ ව්‍යාප්තිය අපි මේ මධ්‍යස්ථය හොයමු. මධ්‍යස්ථය වෙනකොට අපි දන්නවා මෙතන අයිතමෙන් 10ක් තියෙනවා. එතකොට අයිතමෙන් 10ක් තියෙනවා. එකක් ගන්නන්නේ. අයිතමෙන් 10ක් තියෙනවා. එතකොට 10 ධන 1 බෙදීම 2 තමයි මධ්‍යස්ථයේ පිහිටීම. ඒ කියන්නේ 5.5 වෙනි ස්ථානයේ පිහිටීම. අපි දැන් හොයමු 5.5 වෙනි ස්ථානය කොහොමද හොයන්නේ කියලා බලමු. හරි. 5.5 වෙනි ස්ථානය හොයන්න අපි මේ සංඛ්‍යා ව්‍යාප්තියේ කලින් විදිහටම බලමු 5 වෙනි සහ 6 වෙනි ස්ථාන දෙක මොකක්ද කියලා. මෙන්න 5 වෙනි සහ 6 වෙනි ස්ථාන දෙක. අගයන් කොහොමද තියෙන්නේ? 70 සහ 80. සමාන අගයන් දෙකක් නෙමෙයි. එතකොට 5.5 වෙනි ස්ථානයේ අගය කියන්නේ මේ මැද පිහිටි අගයක්. හරි. මේ මැද පිහිටි අගයක් හොයාගන්න මොකක්ද අපිට කරන්න පුළුවන්? දැන් සාමාන්‍යයෙන් මධ්‍යස්ථය කියන එකේදී මධ්‍යස්ථය ගණනය කරද්දී අපි හැම වෙලේම සලකන්නේ සංඛ්‍යා ව්‍යාප්ති දෙකෙන් බෙදලානේ. එතකොට හැම වෙලේම අපිට එන්න පුළුවන් එක්ක පූර්ණ සංඛ්‍යාවක් එක්ක දශම පහක් වෙන අවස්ථාවක්. ඒ අවස්ථා දෙකෙන් එකක් තමයි අනිවාර්යෙන් ලැබෙන්නේ. පූර්ණ සංඛ්‍යාවක් ලැබෙද්දී අපි දන්නවා හරියටම අන්නේ ස්ථානයේ ඒ කතා කරන ස්ථානයේ තියෙන අගය ඒ විදිහටම අපිට කියන්න පුළුවන් මධ්‍යස්ථය කියන්නේ අගය කියලා. මේ උදාහරණය විදිහට මේ දශම පහකින් ලැබෙන අවස්ථාවක මධ්‍යස්ථය කියන අගය සංඛ්‍යා දෙකක් අතර මැද අගය හොයන්න ඕන. අපි කරන්නේ මොකද්ද? මේ අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. සරලම මේ විදිහට ගණනය කරන්න පුළුවන්. ඒතර උත්තරේ එන්නේ කීයද? මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යයනේ මධ්‍යස්ථය 75යි. හරි. දැන් මම මෙතනින් ලියා ගන්න අපිට ලැබුණු අගයන් ටික අපිට ලැබුණා මුලින්ම මාතේ විදිහට. මාතය අපි අර්ථ දක්වනවා MO කියලා. මාතේ විදිහට අපිට ලැබුණා 80 කියන අගය. ඒතර මධ්‍යස්ථ විදිහට ලැබුණා ඒක MD කියලා සංකේතවත් කරනවා. මධ්‍යස්ථ විදිහට අපිට ලැබුණා 75 කියන අගය. හරි. දැන් මේ මාතේ සහ මධ්‍යස්ථය හොයපු විදිහ ගැටලුවක් නැහැ නේ. ඊළඟට බලමු. අය නෝට් එකට ඇවිල්ලා ඊළඟට බලමු. දැන් කොහොමද මේ අගයන් මේ ලබාගත් උත්තරයම මේ සංඛ්‍යාත ව්‍යාප්තියක් කරා ලබා ගන්න මේ සංඛ්‍යාත වගුවක් කරා ලබා ගන්නේ කොහොමද කියලා. දැන් අපි ස්ථානය හොයාගත්තානේ. 5.5 වෙනි ස්ථානයේ පිහිටි අගය තමයි අපි දැන් හොයන්න ඕනේ. ඒක සංඛ්‍යාත ව්‍යාප්තියක් තියෙනවා නම් අපි ළඟ 13 කියන එක එක් වරක් 14 තුන් වරක් 15 තුන් වරක් විදිහට අපිට සංඛ්‍යාත ව්‍යාප්තියක් තියෙනවා නම් මේක ආශ්‍රයෙන් කොහොමද මේ 5 වෙනි සහ 6 වෙනි ස්ථාන දෙක හොයාගන්නේ කියලා බලමු. ඒකට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ සමුච්චිත සංඛ්‍යාත පාවිච්චි කරන එක. සමුච්චිත සංඛ්‍යාත කියන්නේ මොකක්ද? ඊට අපි කතා කරා. දැන් මේ අවස්ථාවේ සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ සංඛ්‍යා ඒ වෙනතෙක් තියෙන සංඛ්‍යාතයන්ගේ එකතුව. ඒ කියන්නේ මේ වෙනතෙක් තියෙන සංඛ්‍යාතයන්ගේ එකතුව එකයි. ඊළඟට අපි බලමු 14 කියන අවස්ථාවේ සමුච්චිත සංඛ්‍යාත කියන්නේ මෙන්න මේ සංඛ්‍යාත සියල්ල එකතු. ඒ කියන්නේ
1 සහ 3 කියන අගයන් දෙකේම එකතු විදිහට සමුච්චය සංඛ්‍යාතය 4 කියලා දක්වන්න පුළුවන්. ඊළඟට 15 කියන අගයට අදාළ සමුච්චය සංඛ්‍යාතය වෙන්නේ මේ වෙන තෙක් සියල්ලේ එකතුව. එතකොට 16 කියන අගයට අදාළ වෙන්නේ මේ වෙන තෙක් සියල්ලේ එකතුව. 17 කියන්නේ මේ වෙන තෙක් සියල්ලේ එකතුව. ඉතින් ඒ විදිහට අපිට සමුච්චය සංඛ්‍යාතය සටහන් කරගන්න පුළුවන්. දැන් ඇත්තටම මේ වගේ පොඩි සංඛ්‍යා ව්‍යාප්තියක මේක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මේක මාතේ මධ්‍යස්ථය මධ්‍යනේ හොයාගන්න එක. හැබැයි විතම පිටා තියෙන දත්ත ප්‍රමාණය විශාලයි, ලොකු අගයන් තියෙන මේ ලොකු අයිතමයන් ප්‍රමාණයක් තියෙනවා කියලා ඒ වගේ වෙලාවක අපිට මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. ඒතර එහෙම සමුච්චය සංඛ්‍යාතය ලකුණු කරගත්තට පස්සේ අපිට පුළුවන් සමුච්චය සංඛ්‍යාතය ආශ්‍රයෙන් මේ අයිතමයන් 10 බෙදලා තියෙන්නේ කොහොමද කියලා හොයාගන්න. දැන් මේ සමුච්චය සංඛ්‍යාත වලින් කියවෙන්නේ මේ වගේ දෙයක්. දැන් අපි මේ උදාහරණය මෙතනදි ගත්තොත් බිඳුවේ සිට 1 දක්වා අයිතමයන් තියෙන්නේ මෙතන. මේ අගයන් 13 කියන එක. හරි. ඊට පස්සේ 2 සිට 4 දක්වා අයිතමයන් ටික තියෙන්නේ අගයන් 14 අගය වෙන අයිතමයන්. අගය මේ අයිතමයන් කියලා කියමුකෝ අපි. එතකොට ඊළඟට 15 ඊළඟට අපි මේ 7 කියන සමුච්චය සංඛ්‍යාත ගත්තාම 5 සිට 7 දක්වා ස්ථානවල පිටලා තියෙන්නේ 15 කියන අගය. ඊළඟට 8 සිට 9 දක්වා ස්ථානවල පිටලා තියෙන්නේ 16 කියන අගය. ඊළඟට 10 වෙනි ස්ථානයේ පිටලා තියෙන්නේ 17 කියන අගය. අන්න ඒ විදිහට තමයි මේ සමුච්චය සංඛ්‍යාත අපිට කියවන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ අපේ අවස්ථාවේ වෙන්නේ 5 වෙනි සහ 6 වෙනි ස්ථානය හඳුනා ගන්න. ඒතර 5 වෙනි සහ 6 වෙනි ස්ථාන තියෙන්නේ මෙන්න මේ සමුච්චය සංඛ්‍යාතය අදාළ තීරුවේ. ඒතර අපි දන්නවා 15 කියන අගය තමයි මම නැවත නැවත 3 පාරක් ඉදලා තියෙන්නේ කියලා. ඒතර අපි ඒ ආශ්‍රයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් 5 වෙනි ස්ථානය සහ 6 වෙනි ස්ථානය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට අපි මධ්‍යනය ගැන කතා කරමු. මධ්‍ය ගැන කතා කරලා අපි දැන් මාතේ මධ්‍යස්ථයේ මධ්‍යනය ගැන තුනම තව එක කාරණයක් මට කියන්න තියෙනවා. අපි ඒක කතා කරමු. මේ මධ්‍යනය ගැන කතා කරලා. මධ්‍යනය කියලා කියන්නේ දත්ත සමූහයක සියලෝගයන්ගේ එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදීමෙන් ලැබෙන අගය මධ්‍යනය. කියන්නේ සාමාන්‍ය අගය තමයි අපි මේ කතා කරන්නේ. ඊළඟට මෙතන මේ මධ්‍යනය ගැන කතා කරද්දී අපි මුලින්ම කරන්නේ දත්ත සියල්ලම ඔක්කොම එකට එකතු කරනවා. එකතු කරලා අයිතමයන් ගානෙන් බෙදනවා. එතකොට අපිට ඒ ව්‍යාප්තියේ මධ්‍යනයෙහි අගය ලැබෙනවා. එතකොට මේ මධ්‍යනය කියලා විතරක් මෙතනදී අපි කතා කරාට මෙතනදී මේ මධ්‍යනය කියන වචනේ විතරක් තිබුණාට විභාග ප්‍රශ්න පත්‍රයේදී වලට කොයි වෙලේකවත් මේ මධ්‍යනය කියන වචනේ තනියම හම්බෙන්නේ නැහැ. මධ්‍යනය කියන වචනේ විභාග ප්‍රශ්න පත්‍රයේ හැම වෙලෙම අපි කතා කරන මධ්‍යනය ගැන කියන්නේ සමාන්තර මධ්‍යනය කියලා. සමාන්තර කියන වචනයත් එක්ක තමයි මේ මධ්‍යනය ගැන කතා කරන්නේ. සමාන්තර මධ්‍යනය ගැන තමයි හැම වෙලෙම කතා කරන්නේ. අපි මේ පාඩමේ ඉගෙන ගන්නේ සමාන්තර මධ්‍යනය ගැන. මධ්‍යනයෙහි සමාන්තර මධ්‍යනය කියලා වෙනම කතා කරන්න හේතු වෙන්නේ මධ්‍යනය සමාන්තර මධ්‍යනයට අමතරව තවත් මධ්‍යන ක්‍රම තියෙන නිසා. ඒකත් මම දල වශයෙන් පැහැදිලි කරන්නම් මේ සමාන්තර මධ්‍යනය ගැන ගණනය කරන ආකාරය පැහැදිලි කරලා. හරි. අපි හිතමු සංගාහනයක් තියෙනවා. දත්ත සංඛ්‍යාව දත්ත තියෙනවා n කැපිටල් N කියලා සංඛ්‍යාවක් සහිත සංගාහනයක්. ඒ සංගාහනයේ එක් අයිතමයන් එනවා x1 x2 x3 විදිහට සංගාහනයේ අයිතමයන් තියෙනවා xn දක්වා. එතකොට ඒ අවස්ථාවේදී ඒ සංගාහනයේ මධ්‍යනය අපිට කියන්න පුළුවන්. අපි මේ mu කියන අගය පාවිච්චි කරනවා මධ්‍යනයට. මධ්‍යනය දක්වන්න අපි අයිතම අගයන් කීපයක් පාවිච්චි කරනවා. අපිට පුළුවන් mu කියන අගය පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් x bar කියන අගය පාවිච්චි කරන්න. අන්න ඒ වගේ නොටේෂන් කීපයක් තියෙනවා මේ මධ්‍යනය මේ සංකේතවත් කරන්න. ඒතර මෙතනදී අපි කියන්නේ සියලුම නිරීක්ෂණයන්ගේ එකතුව අයිතමයන් ගානෙන් බෙදලා මධ්‍යනය ලබා ගන්නවා. ඒකට ඒ විදිහමයි ඊළඟට තුන්වෙනි කාරණේ යටතේ තියෙන්නේ දත්ත n සිම්පල් n සංඛ්‍යාවක් තියෙන නියදියක දත්ත සමූහයක එක් දත්තයන් මේ විදිහට තියෙනවා නම් ඒකේ මධ්‍යනය වෙන්නේ කොහොමද? මේ ඉක්වේෂන් එකෙන් මොකක්ද කියන්නේ කියලා දැන් අපි බලමු. දැන් මේ නොටේෂන් එකක් තියෙනවානේ ඔයාලට මේක ගැන දන්න අයත් ඇති නැති අයත් ඇති. මම පොඩ්ඩක් ඉදිරියට තමයි මේ නොටේෂන් එක පාවිච්චි කරන නිසා මම පොඩ්ඩක් ඒක ගැන කියන්නම්. දැන් මේකෙන් කියන්නේ අපි හිතමු උදාහරණයක් විදිහට x1 ධන x2
ධන x3 අපේ සංඛ්‍යා ව්‍යාප්තියක් තියෙනවා අපිට x1 x2 x3 කියලා සංඛ්‍යා ව්‍යාප්තියක් තියෙනවා කියලා හිතමු. ඒ සංඛ්‍යා ව්‍යාප්තියේ එකතුවක් ගන්න ඕනේ. ඒ එකතුව අපිට ලියන්න පුළුවන් x1 එකතු කිරීම x2 එකතු කිරීම x3. මෙන්න මේක සමාන වෙනවා. ඒකම අපිට ලියන්න පුළුවන් x අගයන් මේ i කියන එක විචල්‍යයක් විදිහට දානවා. x අගයන්ගේ සියල්ලේම එකතුව සංකේතවත් කරන මේ සිග්මා ලාංඡනේ මේ එකතුව i එකේ සිට n දක්වා. ඒ කියන්නේ i එක වෙන අවස්ථාවේ x ගේ මොකද්ද? x1. ඒකට එකතු කරනවා i දෙක වෙන අවස්ථාවේ x ගේ x2. i තුන වෙන අවස්ථාවේ x ගේ x3. ඔය විදිහට x n දක්වාම මේ සංඛ්‍යා ව්‍යාප්තිය අගයන් එකතුව ගන්න පුළුවන්. මෙන්න මේ නොටේෂන් එකෙන් කියන්නේ ඒකයි. කියන්නේ සියලුම අගයන්ගේ සියලුම අගයන් කියන එක මේ අර්ථයක් කියන්නේ මේ xi එකේ සිට n දක්වාම සියලුම අයිතමයන් ගේ එකතුව මේ විදිහට මේ නොටේෂන් එකෙන් දක්වන්න පුළුවන්. ඒකට ඒ විදිහට දක්වපු අගය ලැබෙන අගය අයිතමයන් ගාණෙන් බෙදලා තමයි මධ්‍යනේ ලබන්නේ. මේ හරියට සාමාන්‍ය ගණනය කරනවා වගේ සාමාන්‍ය ගණනය කරන ඇවරේජ් එක කියන්නේ. ඒ ගණනය කිරීම තමයි මෙතනදී කරන්නේ වෙන්නේ. හරි. දැන් අපි ඊළඟ කොටසට එන්න කලින් අපි බලමු මේ අපේ අර උදාහරණයට ගිහිල්ලා මේකේ මධ්‍යනය ගණනය කරනවා. හරි. මේකේ මධ්‍යනය ගණනය කරලා බලමු අපි මොකද්ද ලැබෙන්නේ කියලා. දැන් කොහොමද මධ්‍යනයේ සූත්‍රය තියෙන්නේ? මධ්‍යනයේ සූත්‍රය වෙන්නේ x bar කියන්නේ සිග්මා i සමානයි බිඳුව ඉතින් මෙතන 10ක් තියෙනවා නේද මම? අපි මෙතන 10ම දාමු 10 xi එයාගේ බෙදනවා n කියන්නේ කීයද අපිට මේ අවස්ථාවේ? i තමයි 10ක් තියෙනවනේ 10. එතකොට මේක වෙන්නේ කොහොමද? 10 ධන x1 වෙද්දි 10යි දෙක වෙද්දි 50යි ඔය විදිහට 70 ධන 70 ධන 70 ධන 80 ධන 80 ධන ධන 100 බෙදනවා 10. බලන්න මේ ව්‍යාප්තියගේ කීයක් වෙනවද කියලා එකතු කරපුවම මෙතන මේක 600ක් වගේ ගන්න ඉන්නේ 600 බෙදීම 10 උත්තරේ 8යි. ඒතර අපිට කියන්න පුළුවන් මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යනය වෙන්නේ 60 කියන අගය. ඒතර මෙතන මේ අගයන් සටහන් කරගෙන දාගමු. මධ්‍යනය වෙන්නේ 60. හරි සියලුම අයිතමෙන් එකතු කරා අයිතමෙන් ගානේ බෙදුවා. සරලයි. හරි. එතකොට මේ අවස්ථාවේ අපි මේ ලැබුණ අගයන් තුන තියෙනවානේ මේ මම මේ වම් පැත්තේ ඉහළින් සටහන් කරලා තියෙන්නේ. මාතේ 80යි මධ්‍යනය 75යි. මධ්‍යනය මධ්‍යස්ථය 75යි මධ්‍යනය 60යි. හරි. දැන් මේ මධ්‍යනය ගණනය කරද්දී අපි මාතේදී සහ මධ්‍යස්ථයේදී කළා වගේ මේ සිද්ධ වුණා වගේ දෙකලවර පිහිටි අසාමාන්‍යයෙන් අතහැරුණාද? එහෙම දැක්ුන්නේ නැහැ නේද? මොකද අපි මධ්‍යස්ථය ගද්දී මාතේ ගද්දී අපි මේ වැඩිම වාර ගණනක දිටාගේ සහ මැද පිහිටියක් කියන්නේ හොයන්නේ. එතකොට දෙකලවර පිහිටියගේ බොහෝ දුරට ඉබේම අතහැරෙනවා. එතකොට අනිත්‍ය සහ අන්ත්‍ය සහ එක්ස්ට්‍රීම් වගයන්ගේ ඒ මාතේ සහ මධ්‍යස්ථයට බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි මධ්‍යනය ගද්දී අපි සියලුම අගයන් එකට එකතු කරනවානේ. එතකොට ඒ අසාමාන්‍ය අගයක් තිබ්බොත් ඒකේ බලපෑමක් මධ්‍යනය කියන අගයට එනවා. එතකොට මේ උදාහරණයක් විදිහට දැන් මේ 10 කියන අගයේ 10 කියන අසාමාන්‍ය අගයේ බලපෑම නිසා තමයි මේ මෙච්චර ලකුණු වැඩිපුර ලබා ගන්න සිසුන් ඉන්න පන්තියක උනත් මධ්‍යනය 60කට අඩු වුණා. එන්නම් මේ සාමාන්‍ය මේ සංඛ්‍යා ව්‍යාප්තිය දැක්කම තේරෙනවා ලකුණු ව්‍යාප්තිය ගොඩක් හොඳට ලකුණු ලබා ගන්න සිසුන් තමයි ඉන්නේ කියලා. හැබැයි එහෙම අවස්ථාවක වුණත් ඒකේ මධ්‍යනය 60ට අඩු වෙන්න හේතුව මේ අසාමාන්‍යකේ ඒකේ මධ්‍යනය බලපෑමක් වුණ නිසා. ඊළඟට බලමු මධ්‍යනයේ ගුණාංග. මධ්‍යනයේ ගුණාංග කියන්නේ පළවෙනි ගුණාංගය විදිහට අපිට කියන්න පුළුවන් දත්ත සියල්ලම නියෝජනය වීම. හරිනේ. සෑම අගයක්ම එකතු කරලා තමයි මධ්‍යනය ගණනය කරන්නේ. ඊළඟට ප්‍රධානම
මධ්‍යනේ ගුණාංගයක් තමයි මේ වීජීය රාශියක් විදිහට තවදුරටත් පරිහරණය කරන්න පුළුවන්. මොකද අපි සාමාන්‍ය වගේ අගයක් නෙමෙයි ගණනය කරලා ගත්තේ මධ්‍යනේ කියලා. ඒ අගය අපිට ඉදිරියට කරන මේ ගණනය කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් වීජීය රාශියක් විදිහට. හැබැයි මාතය සහ මධ්‍යස්ථය වගේ දේවල් එහෙම ගණනය කිරීමට පාවිච්චි කරන්න බෑ. ඊළඟට දත්ත කාණ්ඩ කිහිපයක මධ්‍යනයන් වෙන වෙනම දන්නා විට ඒවා සංයුක්ත කර තනි මධ්‍යනයක් ලබා ගන්න පුළුවන්. මෙහෙම හිතමු. දැන් අපිට දීලා තියෙනවා මේ එක දත්ත කාණ්ඩයක්. A කියලා දත්ත කාණ්ඩයක් දීලා තියෙනවා කියලා හිතමු. A කියලා දත්ත කාණ්ඩයක් තියෙනවා. ඒ දත්ත කාණ්ඩයේ අයිතමයන් තියෙනවා. අයිතමයන් තියෙනවා 10ක්. ඒ දත්ත කාණ්ඩයේ මධ්‍යනය අපිට දීලා තියෙනවා 5යි කියලා. ඒක B කියලා තව දත්ත කාණ්ඩයක් තියෙනවා කියලා හිතමු. ඒතකොට ඒ B කියන දත්ත කාණ්ඩයේ අයිතමයන් ගාන අපි හිතමු අපිට දීලා තියෙනවා 30ක් කියලා. මේකම හිතමුකෝ. ඊළඟට ඒකේ මධ්‍යනය අපිට දීලා තියෙනවා 8යි කියලා. ඒත් මේ වගේ අවස්ථාවක අපිට මේ ව්‍යාප්ති දෙකම එකට එකතු කරලා සලකන සංයුක්ත ව්‍යාප්තියක් ගත්තාම තනි මධ්‍යනයකට අවශ්‍ය ගණනය කිරීම කරන්න පුළුවන් මෙයා ගැන පාවිච්චි කරලා. එතකොට අපි හිතමු අපි ඒකට කියන්නේ x ඩබල් බා කියලා. බා දෙකක් එක පාවිච්චි කරන්නේ. කොහොමද අපි කරන්නේ? දැන් අපි අයිතමයන් ගාන සහ මේ මධ්‍යනය දන්නවනේ. එතකොට මේ අයිතමයන් සියල්ලේ මුළු එකතුව අපිට හොයන්න පුළුවන්. අයිතමයන් ගාන මධ්‍යනය වැඩි කරලා. ඒ කියන්නේ අපි මේ මධ්‍යනය කියලා කතා කරන්නේ ඇවරේජ් එකක් නේ, සාමාන්‍ය එකක් නේ. ඒ යගේ අයිතමයන් ගානේ වැඩි කරපුවාම ඒ අයිතමයන් සියල්ලේම එකතු හම්බ වෙනවා අපිට. එතකොට 10 වැඩි කිරීම 5 කියන එකෙන් හම්බ වෙනවා A කියන සංඛ්‍යා ව්‍යාප්තියෙන් තියෙන සියලුම අයිතමයන්ගේ එකතුව. හැබැයි ඒ වගේම අපිට පුළුවන් මේ B කියන දත්ත කාණ්ඩය අරගෙන B කියන දත්ත කාණ්ඩයේ සියලුම අයිතමයන්ගේ එකතුව අපිට හොයාගන්න පුළුවන්. මධ්‍යනය වැඩි කරනවා දත්ත ගාන මේ දත්ත ප්‍රමාණය. හරිද? එතකොට මෙතනින් එනවා A කියන දත්ත කාණ්ඩයේ සියලුම අයිතමයන්ගේ එකතුවට එකතු කරනවා B කියන දත්ත කාණ්ඩයේ සියලුම අයිතමයන්ගේ එකතුව. ඒ එකතු කරලා එතකොට අපිට එනවා මේ දත්ත කාණ්ඩ දෙකේම තියෙන සියලුම අයිතමයන්ගේ එකතුව තමයි මෙතනින් ලැබෙන පිළිතුර. ඒ පිළිතුර දත්ත කාණ්ඩ දෙකේම අයිතමයන්ගේ එකතුවෙන් බෙදපුවාම අපිට හම්බ වෙනවා මේ සංයුක්ත දත්ත කාණ්ඩ දෙකේ සංයුක්ත මධ්‍යනය කියන්නේ මොකක්ද කියන අගය. මේ විදිහට ගණනය කිරීමක් කරන්න පුළුවන් මේ මධ්‍යනයට විතරයි. හරි? කියන්නේ මාත්‍ය මධ්‍යස්ථය වගේ දේවල් වලට මෙහෙම ගණනය කිරීමක් කරන්න බෑ. ඊට මේක හැම විටම පවතින අනන්‍ය වෙනමක් ඕනෑම දත්ත කාණ්ඩයක ඕනෑම දත්ත මේ වැලක ඕනෑම දත්ත වගුවක් ආශ්‍රයෙන් අපිට මේ මධ්‍යනය ගණනය කරන්න පුළුවන්. ඊළඟට අපි හිතමුකෝ යම් කිසි සංගහනයක් තියෙනවා. ඒ සංගහනයෙන් නියදින් කිහිපයක් ලබා ගන්නවා. එක මධ්‍යනයක් සඳහා කියමුකෝ අපි නියදින් කිහිපයක් ලබා ගන්න. ඒ නියදින් කිහිපයක් ලබාගත් අවස්ථාවක උනත් මේ නියදියෙන් නියදියට එච්චර වෙනස් වෙන්නේ නැති අගයක් තමයි මේ මධ්‍යනය කියලා කියන්නේ. ඒ හින්දා අපිට ඒක කියන්න පුළුවන් නියදියෙන් නියදියට එතරම් වෙනස් නොවන සාපේක්ෂ වශයෙන් විශ්වාස කේන්ද්‍ර ප්‍රවණතා මිනුමක් තමයි මධ්‍යනය කියන්නේ කියලා. මොකද මේ එකම සංගහනයකින් ලබා නියදින් අතර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද මධ්‍යනය කියන්නේ අපි ඇවරේජ් කරලා ගන්න. ඒ කියන්නේ මේ අයිතමෙන් ගානෙන් බෙදලානේ ගන්න. ඒකට ලැබෙන අගය සාමාන්‍යයෙන් එතරම් වෙනස් වෙන්නේ නැති අගයක් තමයි අපිට ලැබෙන්නේ. හරි, දැන් අපි මධ්‍යනය ගණනය කරන ආකාරය බලමු මේ උදාහරණයේදී. අපි ගාව අයිතමයන් ටික තියෙනවා. ඒ අයිතමයන්ට අදාළව ආරෝහණ ආකාරයට එක පෙළගස්සලා තියෙනවා. ඊළඟට ඒ දත්ත ටිකම අපි දක්වලා තියෙනවා සංඛ්‍යාත වගුවකින්. දැන් අපි මෙතනදී මේ අයිතමයන් ටික එකිනෙකට එකතු කරොත් අපිට ලැබෙනවා 149. එකතු කරලා බලන්න 149 ලැබෙනවා. 149 අයිතමෙන් තියෙනවා 10ක්. අයිතමෙන් 10න් බෙදපුවාම මධ්‍යනය කීයද? 14.9 කියලා අගයක් අපිට ලැබෙනවා. ඊළඟට දැන් මේ වගේ සුළු දත්ත ප්‍රමාණයක් තියෙන දත්ත වලක් පාවිච්චි කරලා අපිට මේ ගණන කිරීම පහසුවෙන් කරන්න පුළුවන්. එහෙම නැති අවස්ථාවකට මේ සංඛ්‍යාත වගුවට යන්න වෙනවා. දැන් සංඛ්‍යාත වගුවකට ගියාම හැම අගයකටම අදාළව සංඛ්‍යාත කීයද කියලා අපි ළඟ තියෙනවානේ. දැන් සංඛ්‍යාත වගුවක් ආශ්‍රයෙන් කොහොමද මේ මධ්‍යනය ගණනය කරන්න කියලා බලමු. ඒකට අපිට මේ තවත් කොලම් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. සංඛ්‍යාතයේ සහ අගයන්ගේ ගුණිතය. කියන්නේ මේ පළවෙනි අවස්ථාවේ මේ තියෙන්නේ අගය 13ක් වෙනවා. 13 එකෙන් වැඩි කරපුවම
13. ඒ කියන්නේ 13 වෙන අගයන් සියල්ල එකතුව 13. 14 දෙවෙනි මේ තීරුව දෙවෙනි කොලම් එක දෙවෙනි මේ පේලියට යන්න. එතකොට 14 වැඩි කිරීම 3යි. මොකද 14 ඒවා 3ක් තියෙනවා. 14 වැඩි කිරීම 3කින් අපිට එනවා 42. 14 වෙන අගය තියෙන අගේ 14 වෙන අවයව සියල්ලම එකතුව 42යි. ඊළඟට 15 කියන අවස්ථාව 15 වැඩි කිරීම 3 45යි. අන්න ඒ විදිහට 16ටත් අපිට කිව්වයි 16 දෙවතාවක් ඉදලා තියෙනවා සංඛ්‍යාත දෙක නිසා 17 එක් වතාවයි. මේ විදිහට ලැබෙන සියල්ල එකතු කරලා ඒත් අපිට ලැබෙන 149 ගේ 149 අයිතමෙන් ගානෙන් බෙදපුවාම මේ ව්‍යාප්තියේ මධ්‍යනය 14.9 කියලා ලැබෙනවා. හරි. ඊළඟට අපි මේ මෙතෙන්ට එන්න කලින් අපි බලමු තව මම මුලින්ම මධ්‍යනය ගැන පටන් ගද්දී කිව්වා මධ්‍යනයට අදාළව මධ්‍යනය සමාන්තර මධ්‍යනය ගැන තමයි අපි මේ විශේෂයෙන් කතා කරන්නේ කියලා. මොකද සමාන්තර මධ්‍යනයට අමතරව තියෙන මධ්‍යනයන් විභාග ප්‍රශ්න පත්‍රවල පසුගිය විභාග වලින් අහලා හම්බුනේ නැහැ. ඒ වගේ තවත් මධ්‍යනයන් තියෙනවා කියලා දැනගන්න හින්දා මම පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කියන්නම්. මෙහෙම හිතමු. අපි මෙහෙම හිතමු. සමාන්තර මධ්‍යනය ගණනය කරන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවනේ. තවත් මධ්‍යනයක් තියෙනවා. මධ්‍යනයේ දෙවෙනි ක්‍රමයක් අපිට කතා කරන්න පුළුවන් ගුණෝත්තර මධ්‍යනය කියලා. ගුණෝත්තර මධ්‍යනය කියන්නේ මොකද්ද? ගුණෝත්තර මධ්‍යනය කියලා කියන්නේ අතර මේක මේක මධ්‍යනයේ තවත්කම තියනවා කියලා දැනගන්න විතරක් පාවිච්චි කරන්න. මේ ගුණෝත්තර මධ්‍යනය කියලා කියන්නේ අපි හිතමු දැන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරන වාර්ෂික වාර්තාව තියෙනවා. වාර්ෂික වාර්තාවේ තියෙනවා අදාළ වර්ෂයට අදාළව කතා කරන වර්ෂයට අදාළව වර්ධන අනුපාතය ආර්ථිකයේ වර්ධන අනුපාතය කියලා අපි හිතමු පිළිලින් ගත්ත අවුරුදු දෙකක වර්ධන අනුපාතය අපි ළඟ තියෙනවා 2018 වසරට අදාළව වර්ධන අනුපාතය 8යි කියලා තියෙනවා කියලා හිතමු. ඊට පස්සේ 2019ට අදාළව වර්ධන අනුපාතය 4යි කියලා තියෙනවා කියලා හිතමු. අපි දැන් කියනවා මේ වර්ෂ දෙක මේ සලකා බලලා මේ වර්ෂ දෙකේ සාමාන්‍ය මධ්‍යනය වර්ධන අනුපාතය මේ දෙක එකතු කරලා අට 4 12යි 12 දෙකම 6යි සාමාන්‍ය වර්ධන අනුපාතය 6යි කියලා. එහෙම කියන්න පුළුවන්ද? ගණිතන වශයෙන් මේ දෙකේ 8යි 4යි කියන ඉලක්කම් දෙකේ සාමාන්‍ය මධ්‍යනය 6යි තමයි. හැබැයි අපිට මේ වගේ වර්ධන අනුපාත වගේ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක් ආශ්‍රයෙන් තියෙන අගයන් වල මධ්‍යනය මේ විදිහට ගණනය කරන්න බෑ. ඒ කියන්නේ දැන් මේ 108 කියන එක දක්වලා තියෙන්නේ පෙර වර්ෂයට. ඒ කියන්නේ 2017ට සාපේක්ෂව 108ක වර්ධනය. හරි. ඒතර මේ 104 කියන අගය තියෙන්නේ 2018ට සාපේක්ෂව 104ක් කියන වර්ධනය. ඒතර මේ කතා කරන්නේ මේ අගය ලබා ගන්න මේ මූලික වුණ අගය තමයි 2017 වර්ධනය. මේ 2019 අගය ලබා ගන්න මූලික වුණ අගය තමයි 2018 වර්ධනය. ඒ මත තමයි මේ ඊළඟට 100 මෙච්චරක වර්ධනයක් කියලා කියන්නේ. අන්න ඒ වගේ ගුණෝත්තර ශ්‍රේණියක හිටන අගයන් වලට මේ විදිහට එකතු කරලා වර්ධනය මේ මධ්‍යනයක් ලබා ගන්න බෑ. ඒවට අපිට ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවට කියන්නේ ගුණෝත්තර මධ්‍යනය කියලා. ගුණෝත්තර මධ්‍යනය ලබා ගන්න ක්‍රම තියෙනවා. ඒවා අදාළ නැහැ අපේ විෂය. ඊළඟට තව තියෙනවා හරාත්මක මධ්‍යනය කියලා මධ්‍යන ක්‍රමයක්. ඒත් ඒකේ කරන්නේ එකිනෙකට පරස්පරාකාරයෙන් පවතින අනුපාත. ඒ කියන්නේ අනුපාත විදිහට තියෙන අවස්ථාවල යම්කිසි විචලන දෙක අනුපාතයක් විදිහට දක්වලා තියෙන අවස්ථාවල ඒ වගේ අවස්ථාවල මධ්‍යනය හොද්දි මේ අපිට මේ සමාන්තර මධ්‍යනය ක්‍රමය පාවිච්චි කරන්න බෑ. හරාත්මක මධ්‍යනය කියන ක්‍රමයට තමයි ඒක පාවිච්චි කරන්න ඕනේ. තවත් ක්‍රමයක් තියෙනවා බරිත මධ්‍යනය කියලා. ඒ කියන්නේ බරිත මධ්‍යනය කියන්නේ යම්කිසි බරක් කියලා වේටඩ් කියලා කියන්නේ යම්කිසි බර තියලා අවශ්‍ය වෙනවා සමහර වෙලාවට යම්කිසි අගයකට වැඩි බරක් දීලා ගණනය කිරීමක් කරලා ඒකේ මධ්‍යනය හොයන්න. උදාහරණයක් මම සරලව කිව්වොත් ඒකෙත් උදාහරණයක්. ඒ කියන්නේ මම ඇත්තටම මේ දේවල් කියන්නේ වලට සාමාන්‍යයෙන් සමාන්තර මධ්‍යනය කියන එක හැම වෙලේටම මේ ගණනය කරලා ගන්න එක සාධාරණ නෑ කියලා පෙන්වන්න. අපි හිතමු පැන්සල් වර්ග දෙකක් තියෙනවා. A කියලා පැන්සල් වර්ගිකුයි B කියලා පැන්සල් වර්ගිකුයි. ඒ පැන්සල් දුසිමක අගය. දුසිම එකක අගය අපි හිතමු රුපියල් 40යි කියලා.
එතකොට B පැන්සල් 21 කගේ 60යි කියලා හිතමු. හරි. දැන් අපි මේ විදිහට දැක්කහම A පැන්සල් 21 40යි B පැන්සල් 21 රුපියල් 60යි. අපි මේකේ සාමාන්‍ය මධ්‍යනය අපිට කියන්න පුළුවන් 60ට 40ක් එකතු කරලා ඒක දෙකෙන් බෙදලා එක පැන්සල් 21 මධ්‍යනය රුපියල් 50යි කියලා කියන්න පුළුවන්. හරි. හැබැයි අපි ඒක මේ වගේ අවස්ථාවකට දාලා බැලුවොත් අපි කියනවා මගේ ළඟ රුපියල් 120ක් තියෙනවා. රුපියල් 120ක් තියෙනවා. ඒ 120න් මට පුළුවන් ඒ පැන්සල් දුසින් කීයක් ගන්න පුළුවන්? 120ක් තියෙනවා. දුසිමක් 40 නිසා ඒ පැන්සල් දුසින් මට ගන්න පුළුවන් 3ක්. ඒ පැන්සල් දුසින් 3ක් ගන්න පුළුවන් රුපියල් 120කින්. B පැන්සල් දුසින් කීයක් ගන්න පුළුවන්ද? B පැන්සල් දුසිමක් 60යි නිසා B පැන්සල් අපි මට ගන්න පුළුවන් දුසින් 2ක්. ඒතර ඔක්කොම දුසින් මේ 5ක් ගන්න පුළුවන් රුපියල් 120 දෙකක් පාවිච්චි කරලා. එතකොට මේ දුසින් 5 ගන්න මට කීයක් වැය වුණාද? 120 2යි. හරි 240ක් වැය කරලා පැන්සල් දුසින් 5ක් ගත්තා. හැබැයි දැන් මෙතනදි මම සාමාන්‍ය අරන් බලුවා. දුසින් 5ක් ගන්න තියෙනවා. මේ දුසින් 5ක් කරන් තියෙනවා. රුපියල් 240 වියදම් වුණේ. එතකොට ඒකේ සාමාන්‍ය හොයන්න කොහමද? 240 වෙන දුසින් ගානේ. රුපියල් 48යි කියලා. හරි අපිට එහෙම කරන්න බෑ. මොකද මේ 240 වියදම් වුණේ A පැන්සල් වලට කොටසකුයි B පැන්සල් වලට කොටසකුයි තමයි ගානේ හැටියට. හැබැයි A පැන්සල් වලින් දුසින් 3ක් සහ B පැන්සල් වලින් දුසින් 2ක් කරන් තියෙනවා. එතකොට මේකට මේ හරාත්මක ගණනය කරනකොට අදාළ බර තියලා ඒ අදාළ පැන්සල් වර්ගයට. දැන් මෙතනින් අපිට ආවේ පැන්සල් වල සාමාන්‍ය මේ සමාන්තර මධ්‍යනය හොයන විදිහට රුපියල් 50යි කියලා. හැබැයි මෙතනින් අපිට මේ ගණන මේ රුපියල් 120ක් දෙපාරක් පාවිච්චි කරලා 240ක් ආශ්‍රයෙන් කරපු ගණනය කිරීමෙන් අපිට එන්නේ 48යි කියලා. ගණන් දෙකක්. ඒ වගේ අවස්ථාවක අපිට මේ බරිත මධ්‍යනය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. සමාන්තර මධ්‍යනයට වගේ දෙකට යන්න බෑ. ඒකයි ওই දෙකේ වෙනස. ඔය මේ මධ්‍යන වර්ගවල වෙනස. ඊළඟට අපි තව දෙයක් කතා කරමු. දැන් මේ මාතේ මධ්‍යස්ථයේ මධ්‍යනය කියලා අවස්ථා තුනක් ගැනම කතා කරන්නේ. මේ තුනේදීම මම කතා කරේ සාමාන්‍ය සරල ව්‍යාප්තියක් ආශ්‍රයෙන් තමයි කතා කරේ. අපි මෙහෙම හිතමු අපිට දීලා තියෙන පන්තිපාන්තර සහිත ව්‍යාප්තියක්. පන්තිපාන්තර සහිත ව්‍යාප්තියක් තියෙන අවස්ථාවක ඒකේ කොහොමද අපි මාතේ මධ්‍යස්ථයේ මධ්‍යනය ඒකෙත් හොයන්න පුළුවන්. ඇත්තටම ඒකෙත් හොයන්න පුළුවන්. පන්තිපාන්තර තියෙන අවස්ථාවක ඔයාලා දන්නවනේ. පන්තිපාන්තර කියන්නේ මොනවද කියලා අපි ගියසදී කතා කරා. පන්තිපාන්තර වලින් දක්වලා තියෙන අවස්ථාවක මේ සංඛ්‍යා ව්‍යාප්තියක් අපිට මාතේ මධ්‍යස්ථයේ මධ්‍යනය කියන අගයන් තුනම හොයන්න පුළුවන්. ඒ ගණනය කිරීමට අදාළ වෙනම සූත්‍ර තියෙනවා. මාතේට සූත්‍රයක් තියෙනවා පන්තිපාන්තර ආශ්‍රයෙන් තනි අගයක් ලබා ගන්න පුළුවන්. මාත පන්තිය විශේෂයෙන් අපිට හොයාගන්න පුළුවන්. වැඩිම වාර ගණනක් අයිතමෙන් ඉදිරිය තියෙන පන්තිය මොකද්ද බලලා ඒක තමයි මාත පන්තිය. ඒ මාත පන්තියේ කොයි අගයද මාතේ වෙන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන් ගණනය කිරීමට සූත්‍ර තියෙනවා. ඊළඟට මධ්‍යස්ථයටත් ඒ විදිහටම සූත්‍ර තියෙනවා. මේ මාතේ ගණනය කරා වගේම සූත්‍රයක් තියෙනවා. මධ්‍යස්ථ පන්තිය මුලින්ම හොයාගෙන මේ මධ්‍යස්ථ පන්තිය ආශ්‍රයෙන් මධ්‍යස්ථයට අදාළ තනි අගය මොකක්ද කියලා ගණනය කරන්න පුළුවන් පන්තිපාන්තර අවස්ථාවක තියෙද්දි. ඊළඟට මධ්‍යනයටත් එහෙමයි. මේ අපිට ගණනය කිරීමට අපිට පුළුවන් මේ අපිටම පිළක පන්තිපාන්තර සහිත අවස්ථාවක් තියෙනවා කියලා අපිට ගණනය කිරීමට මේ x අගයේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ පන්තියේ මැද අගය. පන්තිපාන්තරයේ මධ්‍ය අගය පාවිච්චි කරලා මේ ගණනය කිරීමට දාගන්න පුළුවන්. හරි. ඔය ටික තමයි කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම් මැටදී කතා කරන්න තියෙන්නේ. ඊළඟට බලමු අපි ඒවල සාපේක්ෂ වාසි අවාසි මොනවද කියලා. මධ්‍යස්ථය සහ මාතයට සාපේක්ෂව මධ්‍යනයේ සියලුම ගැන් නියෝජනය කරන බැවින් නිරූප්‍ය මිනුමකි. හරි. මධ්‍යස්ථය සහ මාතය ගද්දී අපි ගන්නේ මධ්‍යස්ථයේදී මැද පීඨියගේ විතරයි, මාතයේදී ගන්නේ වැඩිපුරම පීඨියගේ විතරයි. හැබැයි මධ්‍යනයේදී සියලුම ගැන් පාවිච්චි කරලා මේ ලබා ගන්න අගයක් තමයි මධ්‍යනය කියන්නේ. ඒ හින්දා අපිට ඒක කියන්න පුළුවන් නිරූප්‍ය මිනුමක් කියලා. ඊළඟට මාතයට සාපේක්ෂව මධ්‍යනය සහ මධ්‍යස්ථය අනන්‍ය මිනුම් වේ. මොකද මේ මාතයට සාපේක්ෂව කියන්නේ දැන් මාතයේදී අපි ගන්නේ මේ එක බයස්. ඒ කියන්නේ මාතයේදී අපි ගන්නේ ඒක වැඩිපුරම යෙදෙන තියෙන මේ අගයනේ. මේ මධ්‍යනය සහ මධ්‍යස්ථය ඒ විදිහෙන් නෙමෙයි. අපි මැද පීඨයගේ හරි මේ සාමාන්‍යගේ හැටි තමයි එතනදි ගන්න.
ඊළඟට ගුණාත්මක විචල්‍ය සඳහා රැස් කළ தත්ත්ව තිබෙන විට මධ්‍යනය ගන්න කිරීම තේරුමක් නැහැ. ඒ වෙනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉන්නේ මධ්‍යස්ථය හරි මාතය හරි තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කලින් කතා කරා. ඊට විවෘත පන්තිපාන්තර තියෙන අවස්ථාවක මධ්‍යනය ගන්න කරන්න බෑ. මොකද පන්තිපාන්තර හරියට අපි දන්නේ නැතුව අපිට කොහොමදක් ගන්න කරන්න බෑ මධ්‍යනය මොකද්ද කියලා. හැබැයි මධ්‍යස්ථය හරි මාතය හරි ගන්න කරන්න පුළුවන්. ඒකත් අපි කලින් කතා කරා. මාතය සහ මධ්‍යස්ථය ගන්න කිරීමේදී අන්ත්‍ය සහ අසාමාන්‍ය අගයන්ගේ බලපෑමක් නොකරන අතර මධ්‍යනයේදී ඒක බලපෑමක් තියෙනවා. හරි? ඒකත් කතා කරමු. එහෙනම් මධ්‍යනයේ වීර්ය රාශිය ලක්ෂණ පරිහරණය කරන්න පුළුවන්. හැබැයි මධ්‍යස්ථය සහ මාතය යොදා ගන්න බෑ. නැවත කරන ගණනය කිරීම වලට මධ්‍යනය පාවිච්චි කරන්න පුළුවන් වුණාට මධ්‍යස්ථය සහ මාතය පාවිච්චි කරන්න බෑ. එහෙනම් මාතය සහ මධ්‍යස්ථය ප්‍රස්තාරිකව ලබා ගන්න පුළුවන් වුණාට මධ්‍යනය ලබා ගන්න බෑ. හරි? ඒ ටික අපි කතා කරලා තියෙනවා. හරි අපි ඊළඟට බලමු එක් මේ කේන්ද්‍රීය ප්‍රවණතා මිනුම අපිට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා මොනවද කියලා. මුලින්ම අපි මධ්‍යනය ගැන කතා කරමු. මධ්‍යනය අපිට කතා කරන්න පුළුවන් දත්ත ප්‍රමාණාත්මකව තියෙන අවස්ථාවක තමයි මධ්‍යනය ගැන අපි කතා කරන්නේ. උදාහරණයක් විදිහට භාණ්ඩවල බර, දිග, විභාග ලකුණු, විකුණුම් ඒ වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. විකුණුම් ආදායම. ඊටසේ අසාමාන්‍ය ගැන එක්ස්ට්‍රීම් වැලියුස් නැති අවස්ථාවක තමයි අපිට මධ්‍යනය කතා කරන්න වඩාත්ම යෝග්‍ය වෙන්නේ. මොකද මධ්‍යනයට ඒ වයින් බලපෑමක් වෙන නිසා, ඊය හැකි නිසා. ඊළඟට මධ්‍යස්ථය යෝග්‍ය අවස්ථාව ගත්තොත් ගුණාත්මක විචල්‍ය සඳහා රැස් කරපු දත්ත තියෙන ලාට තමයි අපිට මධ්‍යස්ථය පාවිච්චි කරන්න පුළුවන්. මාතයත් ඒ විදිහමයි පරිභෝග රුචිකත්වය ආකල්ප කියන ඒවා වගේ උදාහරණ කියන්න පුළුවන්. ඊළඟට ශ්‍රේණියක මේ තියෙන අසාමාන්‍ය ගැන අතෑරලා සාමාන්‍යයෙන් නිරූපණය කරන මිනිමක් වාස්තරයට අපිට මධ්‍යස්ථය තෝරා ගන්න පුළුවන්. ඊට විවෘත පන්තිපාන්තර සහිත ව්‍යාප්තියක සාමාන්‍ය දක්වන්න වගේ අවස්ථාවකත් අපිට මධ්‍යස්ථය පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මාතයටත් අපිට සමහර දේවල් කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගුණාත්මක විචල්‍ය සඳහා තමයි අපි මේකත් පාවිච්චි කරන්නේ. බහුලතාවය මත තීරණ ගන්න සිදුවන අවස්ථාවල් වැඩිපුරම පිටසක් කැමති මේකට කියන වගේ තීරණ මේ පාවිච්චි කරලා තීරණයක් ගන්න අවශ්‍ය වෙන අවස්ථාවල මේ මාතය අගේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තවත් අවස්ථාවක් අපිට කියන්න පුළුවන්. කියන්නේ දත්ත යම්කිසි අගයක් වටාම එක්රැස් වෙලා තියෙන අවස්ථාවක එයාගේ මාතය මේ විදිහට අරගෙන මේ අපිට මාතය මේ කේන්ද්‍රීය ප්‍රවණතා මිනිමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට යමු අපකිරණය ගැන කතා කරන්න. අපකිරණය කියලා කියන්නේ දත්ත සමූහයක විසිරීම. හරි? දත්ත සමූහයක විසිරීම. ඒ කියන්නේ අපි හිතමු අපි ගාව තියෙන දත්ත සමූහය යම්කිසි අපි කතා කරන සාමාන්‍ය අගයන්ගෙන් කොච්චර දුරකට ඈත් වෙනවද කියන එක තමයි අපකිරණයකින් කතා කරන්නේ. මේ අපකිරණයේ මිනුම් වලට ගිහිල්ලා මැද අපගමනයන් ගැන කතා කරද්දී ඔයාලට තේරෙන්නේ මොකක්ද මේ අපකිරණයෙන් කියන්නේ කියලා. ඒක අපිට පාවිච්චි වෙනවා. අපකිරණය කියන එක පාවිච්චි වෙන්නේ දත්ත විසිරලා තියෙන ආකාරය හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි දැන් අපි දැන් මධ්‍යනය කියලා මිනුමක් ගත්තා කියලා ඒ මිනුම මධ්‍යන අපගමනය ගණනය කරලා බලනවා මේ මධ්‍යනය කියන අගයෙන් අනිත් අගයන් කොච්චර දුරකට ඈතට විචල්‍ය වෙනවද කියලා. එහෙම බලලා වැඩිපුර විචලනය වෙන්නේ නැත්නම් අපිට මේ මධ්‍යක මිනුම වල විශ්වසනීයත්වය තහවුරු කරගන්නත් පුළුවන්. අපි ගත්ත වැලියු එකෙන් අපි ගත්ත අගයෙන් මේ හොඳ මේ ප්‍රරූපය අගයක් විතර යගේ පාවිච්චි කරන්න පුළුවන් කියන විශ්වසනීයත්වය තහවුරු කරගන්න පුළුවන් වෙනවා. ඊට දත්ත කාණ්ඩ දෙකක් හෝ වැඩි ගණනක් තියෙනකොට ඒවා සසඳන්න පාවිච්චි කරන්නත් පුළුවන්. මේ අපකිරණය ඒවා සසඳන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට එහෙම සසඳද්දී යම්කිසි තත්ත්වයකට තමයි සසඳන්න ඕනේ. අපි ඒක ගැන ඉදිරියට කතා කරමු. ඊළඟට අපිට නිරපේක්ෂ අපකිරණ මිනුම් තියෙනවා. මොනවද? පරාසය, මධ්‍යන අපගමනය, විචලිතතාව සහ සම්මත අපගමනය. මෙන්න මේ හතර ගැන අපි කතා කරනවා. පරාසය කියන්නේ මොකද්ද? මධ්‍යන අපගමනය කියන්නේ මොකද්ද? විචලිතතාවය මොකද්ද? සම්මත අපගමනය කියන්නේ මොකද්ද කියලා. හරි. අපි ටික කතා කරලා බලමු මේ නිරපේක්ෂ කියන්නේ මොකද්ද කියනත් අපි ඉදිරියට කතා කරමු. මුලින්ම බලමු පරාසය කියන්නේ මොකද්ද කියලා. පරාසය කියලා කියන්නේ යම්කිසි ව්‍යාප්තියක හෝ දත්ත කාණ්ඩයක ඇතුළත් විශාලතම අගයත් කුඩා අගයත් අතර වෙනසයි. දැන් අපේ උදාහරණයට ගියොත් අපි මේ උදාහරණයට ගියොත් විශාලතම අගය වෙන්නේ 100. එතකොට අඩු කුඩාම අගය වෙන්නේ 10. මේ දෙකේ වෙනස පරාසය 90යි කියලා අපිට කියන්න පුළුවන්. හරි. එතකොට මේකේ වාසිය තමයි සරල මිනුමක් පහසුවෙන් ගණනය කරන්න පුළුවන්. මේ බොහොම කෙටි කාලයකදී අපිට
මේ අපකිරණය පිළිබඳ දල අදහසක් ගන්න පුළුවන් මේ අගේ පරාසය කියන අගේ උදාහරණයක් විදිහට අපි මෙතනදී ලැබුණා මුළු අගේ ලකුණු 100යි ලකුණු 100ට වැඩි හැමෝම කියලාත් අපි දන්නවා හැමෝම ලකුණු 100ට වැඩි කියලාත් දන්නවා පරාසය 90යි කියලා හොයාගත්තාම අපිට තේරෙනවා මේ විශාල පරාසයක් තුල තමයි මේ සිසුන්ගේ ලකුණු විහිදලා තියෙන්නේ පරාසය ගොඩක් ඉහළ පරාසයක් තුල තමයි සිසුන්ගේ ලකුණු විහිදලා තියෙන්නේ කියලා මේ 90යි කියන අගේ දැක්කම අපිට කියන්න පුළුවන් මුල් ලකුණු තියෙන්නේ 100යි එකකින් 90ක් තුල තමයි මේ 10 දෙනාගේ ලකුණු විහිදලා තියෙන්නේ කියලා මේ පරාසය දැක්කම කියන්න පුළුවන් ඊළඟට මේකේ අවාසි තමයි සියලුම දත්ත නියෝජනය කරන්නේ නැහනේ දෙකලවර පිටි දත්ත දෙක තමයි අපි පාවිච්චි කරන්නේ අඩු මගේ සහ වැඩි මගේ තමයි මේ පරාසය ගණනය කරන්න පාවිච්චි කරන්නේ අන්තයන් දෙක විතරක් පාවිච්චි කරන නිසා ඒවල අසාමාන්‍ය අගයක් තිබ්බොත් පරාසය පිළිබඳ දෙන මේ පරාසය ලැබෙන අගේ නිවැරදි අර්ථ දැක්වීමක් වෙන්නේ නැහැ. එහෙනම් අපි උදාහරණයක් හැටියට ඇත්තටම ගත්තොත් මෙතන සිසුන්ගේ 9 දෙනෙක්ම ලකුණු තියෙන්නේ 50 සහ 100 අතරනේ. 50 සහ 100 අතර තමයි සිසුන්ගෙන් 9 දෙනෙක්ගේම ලකුණු පරාසය වෙන්නේ. හැබැයි එක සිසුවෙක්ගේ ලකුණු 10ක් තියෙන නිසා මේ සංඛ්‍යා ව්‍යාප්තියේ පරාසය විදිහට අපිට 90ක් කියලා අගයක් තමයි ලැබෙන්නේ. හැබැයි ඇත්තටම ඒක නෙමෙයි. මේ අසාමාන්‍ය අගය නිසා මේ ව්‍යාප්තියට වැරදි අර්ථකථනයක් හම්බුණා මේ පරාසය කියන අගයට. ඊළඟට අපි බලමු මධ්‍යන අපගමනය කියන්නේ මොකක්ද කියලා. මධ්‍යන අපගමනය කියලා කියන්නේ අපිට මේකට mean deviation කියලා කියනවා. අපි මේක අර්ථ දක්වනවා මේ සටහන් කරන MD විදිහට. දත්ත සමූහයක් මධ්‍යනයේ සිට එක් දත්තයන්ට ඇති නිරපේක්ෂ අපගමනයන්ගේ සාමාන්‍ය තමයි මධ්‍යන අපගමනය කියන්නේ. දැන් මෙතන වචන ගොඩක් එහෙමයි. මම ඒක වෙනම කියන්නේ. දත්ත සමූහයක් තියෙනවා. ඒක අපි මධ්‍යනය ගණනය කරලා තියෙනවා. එහෙනම් අපි ගාව x bar කියන එක තියෙනවා. ඒ x bar සිට ඒ ලැබෙන අගේ සිට එක් දත්තයන්ට තියෙන වෙනස තියෙනවානේ. එක් දත්තයන්ට තියෙන අපගමනයේ දුර අගයන් අතර වෙනස අන්නේ අගයන්ගේ නිරපේක්ෂ අගය. නිරපේක්ෂ කියන්නේ ලකුණ සලකන්නේ නැතුව. ඒ කියන්නේ අපි හිතමු මේ ඇබ්සොලියුට් වැලියු කියලා කියන්නේ. නිරපේක්ෂ අගය අරගෙන. ඒ කියන්නේ අපි උදාහරණයක් කියලා මේක අතර නිරපේක්ෂ අගය අරගෙන ඒ නිරපේක්ෂ අගයන්ගේ සාමාන්‍ය තමයි මධ්‍යන අපගමනය කියලා අපි කතා කරන්නේ. නිරපේක්ෂ අපගමනයන්ගේ සාමාන්‍ය. හරි. අපි දැන් අපි කතා කරන උදාහරණයටම කියලා බලමු. දැන් අපි ගාව තියෙනවා මධ්‍යනට අගය ලකුණු 60ක් කියලා අපිට ලැබුණානේ. මධ්‍යනය කියන්නේ 60යි කියලා ලැබුණා. එතකොට අපි බලමු මධ්‍යනයේ සිට මේ හැම එක් අගයන්ට තියෙන අපගමනයන් කොච්චරද කියලා. අපි ගාව තියෙන සූත්‍රය තමයි xi කින් අඩු කරනවා x bar. ඒ එක් අයිතමයන්ගෙන් මධ්‍යනය අගය අඩු කරනවා. එතකොට මෙතනදී අපිට එන්නේ 10 අඩු කිරීම 60. මෙතෙන් දෙන්නේ 50 අඩු කිරීම 60. මෙතෙන් දෙන්නේ 60 අඩු කිරීම 60. මෙතෙන් දෙනවා 70 අඩු කිරීම 60. ආයෙ 70 අඩු කිරීම 60. ඊළඟට 80 අඩු කිරීම 60. ආයෙ එනවා 80 අඩු කිරීම 60. ආයෙ 80 අඩු කිරීම 60. 100 අඩු කිරීම 60. මෙතන උත්තරේ කීයද? පළවෙනි අගේ උත්තරේ ඍණ 50යි. ඊළඟට ඍණ 10යි. ඊළඟට බිංදුවයි. ඊළඟට 10යි 10යි 20යි 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 40යි. දැන් මෙන්න මේ අගයන් ටික අපිට ලැබිලා තියෙන xi - x bar කියන අගයන් ටික අපිට ලැබිලා තියෙනවා. ඍණ 50 ඍණ 10 බිංදුව 10 10 20 20 ඒ විදිහට ලැබිලා තියෙනවා. මේ කියන්නේ සෑම අයිතමයක්ම සෑම අගයක්ගෙන්ම මධ්‍යනය අඩු කරලා ලැබෙන අගයන් ටික අපිට ලැබුණා. මේ මධ්‍යන අපගමනය කියන්නේ මේක නිරපේක්ෂයි. නිරපේක්ෂය කියන්නේ අපි මෙහෙම දෙපැත්තෙන් ඉදිරියට පාවිච්චි කරන නිරපේක්ෂය. නිරපේක්ෂය කියනවා මේකේ ලකුණු සලකන්නේ නැහැ. දැන් ඍණ 50 කියන එක අපි නිරපේක්ෂය ගත්තාම 50 එනවා. ඍණ 10 කියන එක නිරපේක්ෂය 10යි. බිංදුවේ බිංදුවයි. 10 කියන එක 10යි 10යි 20යි 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 40යි. එතකොට මේ සියල්ලම එකතුව. සිග්මා i සමාන 1 සිට n දක්වා. මේ සිග්මා ලාංඡන එකතුනේ කියන්නේ එතකොට මේ සියල්ල එකතු කරනවා. එතකොට එකතු වෙනවා 60යි 70යි 80යි 80යි
100ද 83 240 50 60යි 70 80යි මෙතන යනකම් 80යි 100යි 120යි 140 160 200 මේ සියල්ලම එකතු වෙනවා 200ක් කියලා. අපගමනයන් සියල්ලම නිරපේක්ෂ අපගමනයන් සියල්ලම එකතු 200යි කියලා. ඊළඟට අපි මේක බෙදනවා අයිතමෙන් ගානේ. අයිතමෙන් ගාන 10යි. එතකොට මේ ව්‍යාප්තියේ මධ්‍යන අපගමනය එනවා උත්තරේ 20යි කියලා. හරි. එතකොට අපිට මේක මෙතෙන්ට අපේ මේ උත්තර ගත්තන්ට අපිට ලියන්න පුළුවන්. මධ්‍යන අපගමනය මේ ව්‍යාප්තියේ 20යි කියලා. හරි. මේ මධ්‍යන අපගමන 20යි කිය 20 මේ අපගමන 20ක් කියන්නේ ටිකක් වැඩි ආගයක්. මොකද අපි පරාසය සලකන්නේ බිඳුව සිට මේ අපි මේ සංඛ්‍යා ව්‍යාප්තිය අගයන් තියෙන බිඳුව සිට 100 දක්වානේ. එතකොට මේ 20 ලැබෙන්න ගොඩක් හේතුවක් තමයි මේ දෙක දොර පිට අගයන් දෙකේ විශාලත්වය. ඒ කියන්නේ ඒකට මේ මධ්‍යනයට 60 කියලා ලැබෙන්නත් හේතුවක් තමයි මේ දෙක දොර පිටි අසාමාන්‍ය අගයන්. ඒ හේතුවෙන් මේකේ විචලනය වැඩි. මොකද මේ ලකුණු 10 ලබාගත් කෙනෙකුත් ඉන්නවා 100 ලබාගත් කෙනෙකුත් ඉන්නවා. ඒකට විචලිතතාවය ටිකක් වැඩි වෙනවා. ඊළඟට ඒ විදිහ තමයි ගන්න කරන්නේ. එතකොට මේ සමූහිත දත්ත තියෙන අවස්ථාව සමූහිත දත්ත කියලා මෙතන කියන්නේ මේ සංඛ්‍යාතයත් එක්ක යන අවස්ථාව. සංඛ්‍යාතයත් එක්ක දත්ත තියෙන අවස්ථාවකත් අපිට මේ විදිහටම ගණනය කිරීම කරන්න පුළුවන්. එතකොට අපි කරන්නේ මෙතන සංඛ්‍යාතයත් එක්කන් තියෙන්නේ මේ වගුව මේ වගුවට එන්න වගුවේ තියෙන්නේ සංඛ්‍යාතයත් එක්ක. එතකොට අපි මේ හැම අවස්ථාවකම x ඍණ x භාගේ නිරපේක්ෂකයේ සලකමු. මුලින් මෙතෙන්ට එන්නේ 50යි 10යි මම උඩ මෙන්න මේ අගයන් ටික බලාගෙන මම මේ කියන්නේ 10යි 0යි 10යි 80ට දාලා 20යි 100ට දාලා 40යි. එතකොට මේ සංඛ්‍යාතය මේ නිරපේක්ෂකයන් සංඛ්‍යාතයත් එක්ක ගුණ කරලා අපිට පුළුවන් ඊළඟ අගය ලබා ගන්න. මේක වැඩි කරන සංඛ්‍යාතයෙන් ඊළඟ අගය. එතකොට මෙතෙන් දෙනවා 50ක්, දෙනවා 10ක්, 0යි, මෙතෙන් දෙනවා 20ක්, මෙතෙන් දෙනවා 4ක් 20 80ක්, මෙතෙන් දෙනවා 40ක්. මේ සියල්ල එකතුවත් 200යි. එතකොට අපිට මේ විදිහට සංඛ්‍යාතය ආශ්‍රයෙන් අපිට අගයන් තියෙන වෙලාවක අපිට සූත්‍රය තමයි x ඍණ x බා මේ අගයන් සියල්ලම ඒ අදාළ අවස්ථාවේ තියෙන සංඛ්‍යාතයෙන් වැඩි කරලා ඒ සියල්ල එකතු කරලා සියලුම අගයන් එකතු කරලා ඒක අගයන් ගානෙන් බෙදනවා. හරි. මේ සූත්‍රයේ මෙච්චර ලොකුයි මෙහෙම හිතන්න එපා. මේ සෑම අගයකටම මධ්‍යනයේ සිට කොච්චර දුරකින්ද තියෙන්නේ කොච්චර වෙනසක් තියෙනවද කියලා බලලා ඒ අගය අදාළ සංඛ්‍යාතයෙන් වැඩි කරනවා. ඊට පස්සේ ඒ ටික එකතුව මේ මුළු අගයන් ගානෙන් බෙදනවා. ඒතර කලින් උත්තරේම තමයි එන්නේ. වෙනස් විදිහකට තමයි ගණනය කිරීම කරන්නේ. ඊළඟට අපි බලමු මධ්‍යන අපගමනයේ වාසි මොනවද කියලා. මධ්‍යන අපගමනයේ වාසියට අපිට කියන්න පුළුවන් දත්ත සියල්ලම නියෝජනය කරන හින්දා නිරූප්‍ය මිනිමක් වෙනවා. මධ්‍යනයේ සිට එක් එක අගයේ වෙනස් වන ආකාරය මන්න හින්දා මධ්‍යනයේ යෝග්‍යතාවය දහවුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ අඩු වගයක් ආවොත් මධ්‍යන අපගමනය කියලා මධ්‍යනයේ කියන අගයට ගොඩක් සමීප අගයන් තමයි තියෙන්නේ කියලා අපිට එකකින් ගන්න පුළුවන්. ඊළඟට අවාසිය වෙන්නේ නිරපේක්ෂ වටිනාකම විතරනේ අපි සලකන්නේ. මොකද මේ ඍණ 50 කියන අවස්ථාවක් තිබ්බ අපිට ඉස්සලා ගන්න කිරීමේදී අපි ඒකේ නිරපේක්ෂක විතරයි ගත්තේ ධන 50 කියලා. එහෙම හේතුව තමයි එහෙම නිරපේක්ෂක විතරක් ගන්න මේ මධ්‍යන අපගමනයේදී පාවිච්චි කරන්න හේතුව වෙන්නේ මේ අගයන් එකිනෙක කැපී යාම වළක්වන්න. ඒ කියන්නේ අපි මෙහෙම හිතමු දැන් මේ මෙතන උදාහරණයක් විදිහට මෙතන තියෙනවා මේ ඍණ 10 කියලා එකක් තියෙනවනේ. එතකොට දෙවෙනි අයිටමේට අදාළව මධ්‍යනයත් එක්ක සාපේක්ෂව වෙනස. එතකොට ඊළඟට මෙතන 74 වෙනි අයිටමේට අදාළව තියෙනවා ධන 10 කියලා. දැන් මේක අපි නිරපේක්ෂකයේ සලකන්නේ නැතුව මේ දෙක එකතු කරනවා. මේ දෙක කැපිලා යනවා. එකතු කරනවා. ඒ වගේ අවස්ථාවක ඒක නොවෙන්න තමයි මේ නිරපේක්ෂකයේ පාවිච්චි කරන්නේ. හැබැයි එහෙම නිරපේක්ෂකයේ පාවිච්චි කරපු නිසා අපිට මේ අර ඉදිරියට කරන මේ වීදි වශයෙන් ගන්න පුළුවන් වෙන්නේ නැහැ මේ මධ්‍යන අපගමනය කියන අගය. හැබැයි අපිට එකෙන් අදහසක් ලබා ගන්න පුළුවන්. හරි ඊළඟට විචලිතාව සහ සම්මත අපගමනය ගැන කතා කරමු. විචලිතාව කියලා කියන්නේ
දැන් අපි කලින් මධ්‍යනයත් එක්ක මධ්‍යන අපගමනය ගැන කතා කරන්නේ. එතකොට ඒ අවස්ථාවේ අපි ඍණාගයන් නැති කරගන්න කලේ නිරපේක්ෂකයේ ගත් එක. අපි මේ විචලතාවය ගන්නකොට ඍණාගයන් නැති කරගන්න කරන්නේ ඒ ලැබෙන අගය ධන හෝ ඍණ. ඒ කියන්නේ මධ්‍යනයට සාපේක්ෂව ලැබෙන අපගමනය ධන හෝ ඍණ ඒ අගය වර්ග කරනවා. වර්ග කරලා ඒකේ සාමාන්‍ය කරනවා. දැන් අපිට ලැබෙන අගය වර්ග කරලා ඒක සාමාන්‍ය ගත්තාම වර්ග කරා කියන්නේ කෙලින්ම ඍණාගයක් වුණත් ධනාගයක් වුණත් ආයෙ ධනාගයක් බවට පත් වෙනවානේ. ඒතකොට එහෙම ලැබෙන ධනාගයන්ගේ සාමාන්‍ය ලබා ගන්නවා විචලතාවය කියන්නේ අන්න ඒකට. හැබැයි මෙතනදී විචලතාවය කියන එකෙන් ලැබෙන්නේ අපිට ඕන අපගමනයන්ගේ වර්ගයන්ගේ සාමාන්‍ය. හරි. ඒතකොට ලැබෙන අගය වර්ග කරානේ ධනාගයක් බවට පත් කරගන්න නිරපේක්ෂකයේ ගත්තනේ මධ්‍යන අපගමනයේදී ඒ විදිහට කරන්නේ නැතුව ධනාගයක් බවට පත් කරගන්න ඕනේ නිසා විචලතාවයේදී කරන්නේ වර්ග කරනවා. වර්ග කරලා ඒ අගයන් සියල්ල එකතු කරලා ඒකේ සාමාන්‍ය ගන්නවා. ඒකට තමයි විචලතාවය කියලා කියන්නේ. ඒක විචලතාවය කියන එක අපි මේ අර්ථ දක්වනවා මේ නියතියක් නම් S වර්ගයේ. හරි. ඒතර සංගහණයක නම් විචලතාවය කියන එක අර්ථ දක්වනවා මේකට අපි කියන්නේ සිග්මා වර්ගය. හරි. එතකොට දැන් වර්ග කරලානේ අපි දැන් ගත්තේ. වර්ග කරලා ගත්තාම අපිට ලැබෙන්නේ දැන් අපි මධ්‍යන අපගමනයේදී වර්ග කිරීමක් කරන්නේ නිරපේක්ෂ අගයක් ගත්තට අගයක් ලැබුණා. ඒතර ඒ වගේ සංසන්දනය කරන්න පුළුවන් අගයක් එකෙන් ගන්න මේ විචලතාවයනොත් ගන්න අවශ්‍ය නිසා අපි වර්ග කරලා ලබාගත්ත සාමාන්‍ය තියෙනවානේ. අන්නේ සාමාන්‍ය වර්ග ධන වර්ග මූලය ගන්න එකට වර්ග සම්මත අපගමනය කියලා කියනවා. ඒ කියන්නේ ආයි පරක් මම කියන්නම් හැම අයිතමයක්ම මධ්‍යනයෙන් අඩු කරලා මධ්‍යනයත් එක්ක ගන්න අපගමනය තියෙනවානේ ධන හෝ ඍණ ලැබෙන අගය. අන්නේ අගයන් සියල්ල වර්ග කරලා එකතු කරනවා. හරි. ඒකට සූත්‍රයක් අපිට මෙතනම ගොඩනගා ගන්න පුළුවන්. ඔන්න මම කියන්නම්. මුලින්ම අපි හැම අයිතමයක්ම මධ්‍යනයත් එක්ක අපගමනය ගන්න. කලින් අපි කරේ ඒකේ මොකද්ද? ඒකේ නිරපේක්ෂකය ගත්තා. දැන් මේ නිරපේක්ෂකය ගන්න නැහැ. දැන් මේක වර්ග කරනවා. එතකොට ඍණාගයක් තිබ්බත් ධන වෙනවා වර්ග කරනවා. වර්ග කරලා ඒ සියල්ල එකතු කරනවා. හරි. ඒ සියල්ල එකතු කරනවා. එකතු කරලා එන උත්තරේ අයිතමයන් ගණන් බෙදනවා. එතකොට මොකද්ද ලැබෙන්නේ? මේක තමයි විචලතාවය කියන්නේ. හරි. අයිතම මේ ලැබෙන අපගමනයන් සියල්ල වර්ග කරලා එකතු කරලා ඒකේ සාමාන්‍ය ගන්නවා. ඒක තමයි විචලතාවය කියන්නේ. එතකොට මේකේ වර්ග ධන වර්ග මූලය තමයි සම්මත අපගමනය කියන්නේ. හරි. මේ වාක්‍යයෙන් කියපම ටිකක් ලොකු වුණාට සූත්‍රය අපිටම ගොඩනගා ගන්න පුළුවන්. මේ ගැන අවබෝධය තියෙනවා. හරි. ඊළඟට අපි බලමු මේ සූත්‍ර දෙක. දැන් මෙතනදී මේ අසමූහිත දත්ත සඳහා කියලා සූත්‍රයක් දීලා තියෙනවා. මේක තියෙන්නේ අපි මේ කතා කරන්නේ නියදියක් ගැන. නියදියක් සලකන අවස්ථාවේදී විචලතාවය ගන්න වෙලාවට අදාළ අයිතමයන් වර්ග කරලා මේ අදාළ අපගමනයන් සියලුම අපගමනයන් ටික වර්ග කරලා ඒක බෙදන්නේ n එකෙන්. n එකෙන් බෙදන්නේ මේ නියදියකදී. නියදියක් නම් අපි n එකෙන් බෙදලා තමයි විචලතාවය ගන්න. මෙන්න මේ සූත්‍රය මත තියාගන්න. සූත්‍රය ඊට පස්සේ අපි තමු මේ අපි කරන්නේ මේ සංගහනය ගැන කියලා. මේ වගේ අවස්ථාවක අපි සූත්‍රය වෙන්නේ xi ගෙන් x bar අඩු කරලා එන අගයන් අපගමනයන් සියල්ලේ වර්ගය එකතු කරලා n ගෙන් බෙදනවා. සංගහනයකදී මේ විදිහට තමයි ගන්න කිරීම කරන්නේ. ඒතර ඒ ලැබෙන අගයන්ගේ වර්ගමූලය ධන වර්ගමූලය තමයි සම්මත අපගමනය කියලා සලකන්නේ. ඒ ලැබෙන අගය කෙලින්ම වර්ගමූලය ගන්න විතරයි තියෙන්නේ. හරි. ඒතර මේ සමූහිත දත්ත සඳහා කියලා දෙවෙනි සූත්‍රයක් දීලා දෙනවා. ඒකෙත් අපි කියලා තියෙන්නේ මේ සංඛ්‍යාතයත් එක්ක තියෙන වගුවකදී කොහොමද අපි ගණනය කරන්නේ කියන එකට තමයි මේ දෙවෙනි සූත්‍රය තියෙන්නේ. හරි. අපි බලමු විචලතාවය සහ සම්මත අපගමනයේ වාසි අවාසි. ගණනය කිරීමේදී දත්ත සියල්ල පාවිච්චි කරන ඉඳ නිරූප්‍ය මිනිමක්. හරිනේ. අපි හැම දත්තයක්ම පාවිච්චි කරනවා මධ්‍යනයත් එක්ක සෑම මේ අගයකම වෙනස අපගමනය බලලා තමයි ගාන හදන්නේ.
දෙවෙනි කාරණේ කියන්නේ ඒකයි. තුන්වෙනි එක කියන්නේ අපගමන වල ඒක ශුන්‍ය වීම වළක්වා ගැනීම සඳහා මධ්‍යන අපගමනයේදී මේ නිරපේක්ෂකයන් නොව වරදක් ගැන ලබා ගැනීම ගණිත වශයෙන් නිරවද්‍යයි. දැන් අපි මධ්‍යන අපගමනයේදී එකතුව ශුන්‍ය වීම නවත්තා ගැනීම සඳහා නිරපේක්ෂකයන් ගත්තේ. හැබැයි මේ විචලතාවයේදී අපි ගන්නේ වර්ගාගයන්. ඒක ගණිතමය වශයෙන් නිර්වද්‍යයි. මොකද ඒකෙන් ලැබෙන අගයන් අපිට ගණිතමය ඉදිරියට පාවිච්චි කරන ගණිතමය මේ ගණනය කිරීම සඳහා වඩාත් නිර්වද්‍ය අගය වෙනවා. ඊළඟට විචලතාවයේදී අපගමන අධිතක්සේරු වෙනවා. අධිතක්සේරු වෙනවා කියලා කියන්නේ අපි හැම වෙලේම අපගමනයන් වර්ග කරලානේ සාමාන්‍ය ලබා ගත්තේ. එතකොට ඒක අපිට කියනවා අධිතක්සේරු වීමක් විචලතාව මේ අපගමනයන්ගේ කියලා. ඒක නවත්ත ගන්න තමයි අපි සම්මත අපගමනයේදී ලබාගත් විචල්‍යතාවයේදී ලැබුණු අගයන් වර්ග මූලය ධන වර්ග මූලය කියලා ගත්තේ ඒකට. ඊළඟට දැන් මේ නිරපේක්ෂ අපගින්න මිනුම්නේ අපි මේ කතා කරේ මේ මධ්‍යන අපගමනය එතකොට පරාසය ඊට විචල්‍යතාවය සම්මත අපගමනය කියලා. දැන් මේවා එකිනෙක සංසන්දනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ යම්කිසි කොන්දේසියක් ඇත්තේ කියලා මුලින්ම කිව්වනේ. ඒතකොට මේ මධ්‍යනය මේ මධ්‍යනය සමාන. හරි. කියන්නේ සමාන මධ්‍යනය අගයක් තියෙන හෝ හා එකම එකක වලින් යුක්ත ව්‍යාප්තිය වල විචලනය සසඳන්න පුළුවන් වෙනවා මේ සම්මත අපගමනය පාවිච්චි කරලා. හරි. ඒතකොට ඒක කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි ළඟ තියෙනවා ව්‍යාප්ති දෙකක්. ඒ ව්‍යාප්ති දෙකේම මධ්‍යනය අපිට දීලා තියෙනවා. ඒ කියන ව්‍යාප්තියේ මධ්‍යනය වෙන්නේ 5යි. B කියන ව්‍යාප්තියේ මධ්‍යනය වෙන්නේ 5යි කියලා. එහෙම දීලා තියෙනවා කියලා අපි හිතමු. එතකොට A කියන ව්‍යාප්තියේ මධ්‍යනය සහ B කියන ව්‍යාප්තියේ මධ්‍යන දෙක සමානයි. මේ දෙකේම අපි දන්නවා නම් ඒකකයන්ුත් එකයි කියලා මේ අපි සලකන විචල්්‍යයේ ඒකකයක අපි හිතමු ග්‍රෑම් වලින් තියෙන්නේ කියලා. එතකොට x කියන A කියන අවස්ථාවේදී මධ්‍යනය මෙච්චරයි B කියන අවස්ථාවේ මධ්‍යනය මෙච්චරයි නම් අන්න ඒ වගේ වෙලාවක සම්මත අපගමනය කියන අගය පාවිච්චි කරලා සම්මත අපගමනය කියන අගය පාවිච්චි කරලා මේවා සසඳන්න පුළුවන් අපිට. හොඳට මතක තියාගන්න මේ සසඳන්න පුළුවන් උනේ මේ ව්‍යාප්ති දෙකේ අපි මේ කතා කරන ව්‍යාප්ති දෙකේ මධ්‍යනය සමානයි. ඒකම ඒ දෙකම එකම එකක වලින් තියෙන ව්‍යාප්ති දෙකක්. ඒ කියන්නේ උසයි බරයි තිබ්බොත් හරියන්නේ නැහැ. ග්‍රෑම් වලින් මේ සෙන්ටිමීටර වලින් තිබ්බොත් ඒක සසඳන්න අපිට පාවිච්චි කරන්න බෑ. හැබැයි මේ එහෙම නැතුව සමාන මධ්‍යනයක් සහ සමාන එකක වලින් තියෙන අවස්ථාවක අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම අපගින්න මිනුම තමයි නිරපේක්ෂ අපගින්න මිනුම තමයි මේ සම්මත අපගමනය කියලා කියන්නේ. කියන්නේ අවස්ථා දෙකක අපි හිතමු අපි දැන් අපිට තියලා තියෙනවා මේ පළවෙනින් කතා කරපු A කියන ව්‍යාප්තියට අදාළව සම්මත අපගමනය A කියලා අපි ගමු. SA යගේ නිකන් අපි හිතමු නිකන් මේ 10ක් වගේ කියලා. මෙතන SB යගේ 20ක් කියලා. මේ අගයන් දෙක අපිට සංසන්දනය කරන්න පුළුවන්. මේ අගේ 10 වුණා, මේ අගේ 20 වුණා. ඒකට සාපේක්ෂව මේක මෙහෙම මේ සංසන්දනය කරන්න පුළුවන්. මෙන්න මේ කලින් තියෙන කන්ඩිෂන් දෙක සපිරෙන නිසා. කියන්නේ එකම මධ්‍යනයක් සහ එකම එකක තියෙන නිසා. අපි ඊළඟට බලමු. අපිට අපේ සාමාන්‍යයෙන් ගණනය කිරීමේදී අපිට ওই විදිහට අපිට අවශ්‍ය දේම ලැබෙන්නේ නැහැනේ මේ ඒකක සමානව සහ මධ්‍යන සමානව. හැබැයි එතකොට ඒ වගේ වෙලාවක අපි කොහොමද සංසන්දනය කරන්නේ? ඒකට උත්තරයකට තමයි මේ විචලන සංගුණකය කියන අප කියන මේ සාපේක්ෂ අප කියන මිනුම් පාවිච්චි කරන. එතකොට අරවා නිරපේක්ෂ අප කියන මිනුම් සාපේක්ෂ අප කියන මිනුමක් තමයි මේ විචලන සංගුණකය කියලා කියන්නේ. මේකෙදි අපි කතා කරන්නේ වෙනස් ඒකක වලින් යුක්ත හරි වෙනස් මධ්‍යනයන්ගෙන් යුක්ත හරි දත්ත කාණ්ඩ කීපයක් සංසන්දනය කරනකොට ඒ වගේ විචලනයන් සංසන්දනය කරනකොට තමයි මේ විචලන සංගුණකය පාවිච්චි කරන්නේ. නිරපේක්ෂ අප කියන මිනුම් පාවිච්චි කරන්න බැරි අවස්ථාවල තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේකෙදි කරන්නේ සම්මත අපගමනයට සාපේක්ෂව සම්මත අපගමනය මධ්‍යනයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස දක්වනවා. ඒ කියන්නේ සම්මත අපගමනය කියන්නේ S කියන එක ඒක මධ්‍යනයෙන් බෙදලා ඒක 100ට ප්‍රතිශතයක් විදිහට මේ ගණනය කරනවා. එතන මේක තමයි අපි විචලන සංගුණකයක් කියලා අර්ථ දක්වන්නේ. ඒකට අපි කියනවා coefficient of variation කියලා CV කියලා තමයි මේ ලියන්නේ. CV අපිට ලියන්න පුළුවන් මධ්‍යනයට සාපේක්ෂව සම්මත අපගමනයේ ප්‍රතිශතයක් විදිහට දක්වලා. ඒ කියන්නේ සම්මත අපගමනයේ බෙදීම මධ්‍යනය වැඩි කිරීම 100%. මේක අපි ඊළඟට ගාණක් කතා කරනවා. ඒ ගණන් වලදී අපිට මේක පැහැදිලි වෙයි. මම හිතන්නේ මේ වෙනකන් තියරි ටික
ඔයාලට ගැටලුවක් නැතුව ඇති නේද? පොඩ්ඩක් බලමු. ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් chat එකේ දාන්න. හරි මම ඊළඟට දැන් යන්නම් මේ විභාග ප්‍රශ්න සාකච්ඡාවට යමු. ඒතකොට මෙතනදී අපි අවබෝධයක් ගමු. දැන් ඉගෙන ගත්ත දේවල් වල ගැටලු තියෙනවා නම් ඒවා මේ ක්ලියර් කරගෙන යමු. අපිට විනාඩි 25ක වගේ කාලයක් තියෙනවා. අපි පුළුවන් උපරිමයට සාකච්ඡා කරන්න බලමු ප්‍රශ්න ටික. හරි. දැන් මේකේ මේ ප්‍රශ්නය පේනවනේ. මේ ප්‍රශ්නය කියන්නේ පහත වගුවෙන් මේක 2016 මාර්තු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 1 දෙවෙනි කොටස ලකුණු දෙකක් සහිත ප්‍රශ්නයක්. ඒතර මේකෙදි පහත වගුවේ දක්වන ස්වයාක්ත විචලන අයිතමයන් හතරක මධ්‍යන බර සහ අදාළ සම්මත අපගමනයන් ය දක්වන්නේ ඒ ටික අවම විසිරීමක් සහිත අයිතමය කුමක්ද කියලා අහනවා. දැන් මෙතනදී මේවායි ගණනය කිරීම කරන්න කැල්කියුලේටරයක් අවශ්‍ය වෙනවා වලට මෙතෙන්දී අපි බලමු මේ එක් ABCD කියන අයිතමයන් හතරේම විචලනය සාපේක්ෂව කතා කරන්න ඕනේ. දැන් මේකෙදි අපිට කියනවා වැඩිම විසිරීමක් අවම විසිරීමක් තියෙන්නේ මොකේද කියලා. දැන් අපි බලමු මේක නිරපේක්ෂ අපි කියන මිනිමකින් කතා කරන්න පුළුවන්ද කියලා. බලමු මේ මධ්‍යන බර ගලමු බලමු මධ්‍යන බර සමානද බලමු. මධ්‍යන බර දැන් මේ හැම එකම තියෙන්නේ බරනේ ඒ කියන්නේ ග්‍රෑම් ඒකකේ සමානයි. හැබැයි මධ්‍යනේ බර කියන එක ගත්තාම A කියන අයිතමේ 100යි B කියන අයිතමේ 135යි C 150යි D 200යි. ඒ විදිහට මධ්‍යනේ සමාන නැහැ. මධ්‍යනේ සමාන නැති නිසා අපිට අනිවාර්යයෙන් සම්මත අපගමනය පාවිච්චි කරලා මේ මොකද්ද coefficient of variation හොයන්න වෙනවා. නේද? විචලන සංගුණකය හොයන්න වෙනවා. අපි මේ එක් එක් අයිතමයන්ගේ විචලන සංගුණකය හොයලා බලමු. මොකද්ද වැඩිපුරම විචලනය වෙන්නේ කියලා. අවම විසිරීමක්. අවම විසිරීමක් කියන්නේ මොකද්ද කියලා නහන්නේ. හරි අපි A කියන අවස්ථාව ගමු. කියන්නේ CV A කියන ගණනය කිරීම කරමු. මොකද්ද අපිට ලැබෙන පිළිතුර? සම්මත අපගමනය වෙන්නේ 5යි. සම්මත අපගමනය බෙදනවා මධ්‍යනයෙන් එක වැඩි කරනවා 100 සූත්‍රයයි මම මෙතන ලියන්නම් උඩින්. CV කියලා කිව්වේ මොකද්ද? සම්මත අපගමනය බෙදීම මධ්‍යනය වැඩි කිරීම 100. 100. එතකොට මෙතන උත්තරය එනවා 5යි කියලා. මේකට උත්තරේ දන්න උත්තරේ හොයාගත්ත කට්ටිය නම් chat එකේ දාන්න. Aද Bද Cද Dද කියලා. CVB කියන්නේ සම්මත අපගමනය වෙන්නේ 10යි. ඒක බෙදනවා 125න්. ඒකෙන් 100ක් ගන්නවා. ඒකට උත්තරේ එන්නේ කීයද කියලා බලමු අපි. 10 බෙදනවා 125න්. එක වැඩි කරනවා 8යි. 108යි. ඊළඟට තුන්වෙනි අවස්ථාව C කියන අයිතමේ අරගෙන බලමු. ඒත් අපිට තන්ත්‍ර කර තියෙනවා 150ක් සහ 20යි. ඒතර 20 බෙදනවා 150න් වැඩි කරනවා 100. නම් 13.3 නේ. ඉතින් 13ක් කියලා කියන්නේ. ඊළඟට D කියන අවස්ථාවේ 20 බෙදනවා 200න්. වැඩි කරනවා 100න්. ඒක උත්තර එනවා 10යි 100 කියලා. එතන මේ අගයන් ටික බලපුවම අපිට කියන්න පුළුවන් අවම විචලනයක් තියෙන්නේ ඒ කියන අවස්ථාවේ කවුරුද උත්තරේ දැම්මත් chat එකේ? දාන්න බැරි නේද කාටවත්? උත්තරේ නම් දාලා නැහැ. හරි. එතන මේකේ උත්තරේ වෙන්නේ A. ඒ අයිතමේට තමයි අවම විසිරීමක් තියෙන්නේ 105ක.
B එලිමන්ට් 108ක C එලිමන්ට් 113ක D එලිමන්ට් 110යි. එතකොට දැන් මේ වගේ වෙලාවක දැන් මෙතන අපිට මේ MCQ ප්‍රශ්නෙන් තියෙන්නේ සම්පූර්ණ අපිට 100ට කීයද කියලා අගේ අහන්නේ නැහැ. එහෙම අවස්ථාවක මේ මේ පහසුවෙන් හදන්න පුළුවන් මෙන්න මේ සමීකරණයේ තියෙන මේ 100ට 100 කියන අගේ මේ 100ට 100 කියන අගේ මේ හැම පදයකටම පොදුයිනේ C A B A එකට B එකට C එකට D එකට පොදුයිනේ. ඒකට අපිට ගන්න එක කියන්නේ සරල මේ 100ට 100 සලකන්නේ නැතුව මේ සමීකරණය මෙන්න මේ පොදු කොටස අතහැරලා මේ S බෙදීම x bar විතරක් ගණනය කරගෙන ගියත් ඔයාලට උත්තරේ ගන්න පුළුවන් අවමගේ මොකක්ද එන්නේ කියලා. දැන් අවශ්‍ය ගාණය අහලා තියෙනවා නම් මේ විචලනය මේ මොකද්ද සාපේක්ෂ අපිට ගාණය පොඩ්ඩක් ඉන්න. හරි අපිට ගාණය අහලා තියෙනවා නම් අගය මොකද්ද කියලා CV වලට අගය coefficient of variation අගය මොකද්ද කියලා ඒ වගේ වෙලාවට අනිවාර්යෙන් මේ සම්පූර්ණ කැල්කියුලේෂන් එක පාවිච්චි කරලා 100% වැඩි කරලා උත්තරේ ලබා දෙන්න ඕනේ. එහෙම නැති වෙලාවට අපිට පුළුවන් මේ සංසන්දනය කරන්න අවශ්‍ය මේ කාලය දුර ගැනීම සඳහා මේ 100% කැල්ල අයින් කරලා උත්තර ටිකෙන් උත්තරේ දෙකලින්ම දෙන්න. එහෙනම් ඊළඟ ගානට යමු. එකේ කියන්නේ 2016 මාර්තු ප්‍රශ්න අංක 1යිමයි ලකුණු දෙකක් සහිත ගානක්. මේක කියනවා විචලන සංගුණකය. අපි දැන් කතා කරමු විචලන සංගුණකය මනිනු ලබන්නේ කියලා. මේ ඒ ප්‍රකාශ හතරක් දීලා ඒ ප්‍රකාශ හතරෙන් මොනවද සත්‍ය කියලා අහනවා. මේ ප්‍රකාශ හතර කියලා බලලා උත්තරේ ආනම් එක දාන්න එක කියලා දැට් එක දාන්න දෙවෙනි උත්තරය නම් දෙක කියලා දාන්න තුන්වෙනි උත්තරය නම් තුන කියලා දාන්න හතරවෙනි උත්තරය නම් හතර කියලා දාන්න. පොඩ්ඩක් chat එකේ පොඩ්ඩක් දාන්න වල පොඩ්ඩක් ගන්න දැනගන්න දැනට දැනගෙන තියෙන දේවල් වලින් මේක කොහොමද මේකට මොකද්ද ලැබෙන උත්තරය කියලා හොයාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් දාන්න. විචලන සංගුණකයෙන් මනින් ලබන්නේ A කියලා උත්තරයක් තියෙනවා සාපේක්ෂ විසිරීමයි B කියලා උත්තරයක් තියෙනවා විචල්‍ය දෙකක් අතර සම්බන්ධතාවය ප්‍රබලත්වයයි C කියලා එකක් තියෙනවා විචල්‍ය දෙක අතර සහසම්බන්ධතාවයයි D කියලා උත්තරයක් තියෙනවා එක් විචල්‍ය මගින් තවත් විචල්‍යයක ඇති කරන විචලනයේ ප්‍රතිශතයයි. උත්තරේ හරි දාපු කට්ටිය උත්තරේ වෙන්නේ ඈ. ඒ කියන්නේ හතරවෙනි උත්තරේ A විතරයි සත්‍ය අනිත් සියල්ල අසත්‍යයි. අපි ඒක ආයෙ පොඩ්ඩක් බලමු. ඒ විතරක් සත්‍යයි අනිත් සියල්ල අසත්‍යයි. ඒ කියන්නේ සාපේක්ෂ විසිරීමෙන් අපි කතා කරන්නේ විචලන සංගුණකයෙන් කරන්නේ මධ්‍යයනයට සාපේක්ෂව හරි ගොඩක් හොඳයි කට්ටිය උත්තර හතර කියලා දාන්න. මධ්‍යයනයට සාපේක්ෂව මේ අපගමනයේ සම්මත අපගමනයේ විසිරීම තමයි කතා කරන්නේ. මේක හරි. ඊළඟට විචල දෙක අතර සම්බන්ධතාවය ගැන අපි කතා කරන්නේ නැහැ. අපි ඒක වෙනම සංසන්දනය කරනවා වුණාට විචල්‍ය දෙකක් අතර සහසම්බන්ධතාවය එකක් නෙමෙයි අපි කියන්නේ එක් විචල්‍යමයි තව දෙයක් තියෙන විචල්‍ය ප්‍රතිශතය එකක් නෙමෙයි. ඒතර උත්තර වෙන්නේ ඒ සත්‍ය නතර අනිත් සියල්ල අසත්‍ය වේ. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ ප්‍රශ්නයත් අර වගේම ප්‍රශ්නයක්. මේකෙදි අහන්නෙත් ඉහත ප්‍රකාශන සඳහා පහත ඒවායින් කුමක් සත්‍ය වේද? මේ ප්‍රකාශ ටික බලමු. මේකටත් උත්තරේ මොනවද කියලා බලලා දාන්න 1 2 3 4 කියලා උත්තර හතරේ මම එතකන් කියාගෙන යනවා. ප්‍රකාශ පහක් තියෙනවා. ඒකෙන් ප්‍රකාශයෙන් කියන්නේ සමාන්තර මධ්‍යයනය සියලුම දත්ත කුලක නිරූපණය කරයි. ඒක හරිද?
ඊළඟට දෙවෙනි උත්තරෙන් කියන්නේ සමාන්තර මධ්‍යයනයේ අගය සෑම විටම දත්ත කුලකයේ සත්‍යගයක් විය හැක. ඊළඟට තුන්වෙනි කියනවා අන්තයගයන් මගින් සමාන්තර මධ්‍යන්ට බලපෑම එල්ල විය හැකි නමුත් මධ්‍යස්ථයට බලපෑම එල්ල විය නොහැක. මධ්‍යස්ථය යන දත්ත කුලකයේ මධ්‍ය අගයයි. මධ්‍යස්ථය සෑම විටම අගයන්ගේ මුළු පරාසයම නියෝජනය කරයි. හරි. ඒක උත්තරේ පරක්කුයි. හත් තියෙනන්නේ. හරි. මේ ඒ කියන ප්‍රකාශය හරියටද කියලා බලමු අපි. එතකන් උත්තරේ දාන්න කවුරු හරි හොයා ගන්නවා නම්. ඒ කියන උත්තරේ ඒ කියන ප්‍රකාශයේ තියෙන්නේ සමාන්තර මධ්‍යනේ සියලුම දත්ත කුලක නිරූපණය කරයි. හරිද? සමාන්තර මධ්‍යනේ ගත්ත එකමද අපි සියලුම දත්තයන් එකතු කරා සියලුම දත්තයන් එකතු කරලා මේකට ඇවිල්ලා බලමු නේ. සියලුම දත්තයන් එකතු කරලා ඒකේ සාමාන්‍ය ගත්තා. ඒකට තමයි අපි කිව්වේ සමාන්තර මධ්‍යනේ කියලා. ඒතර මේ ප්‍රකාශය හරි. ඒතර B කියන ප්‍රකාශය සමාන්තර මධ්‍යනේ අගයන් සෑම විටම දත්ත කුලකයේ සත්‍යගයක් වේ. ගොඩක් අය උත්තර දාන්නේ 3යි තුන්වෙනි උත්තරේ කියලා. බලමු අපි තුන්වෙනි උත්තරේ හරිද කියලා. හරි. ඊළඟට B කියන ප්‍රකාශයෙන් කියන්නේ සමාන්තර මධ්‍යනේ අගය සෑම විටම දත්ත කුලකයේ සත්‍යගයක් වේ. එහෙම වෙන්නේ නැහනේ. මධ්‍යනේ අගය ගත්තාම ඒක සත්‍යගයක් වෙන්නේ නැහැ. ඒකට B කියන ප්‍රකාශය වැරදි. ඊට පස්සේ C කියන ප්‍රකාශය බලමු. C කියන ප්‍රකාශය කියන්නේ අන්තයගයන් වලින් සමාන්තර මධ්‍යනේ බලපෑමක් එල්ල විය හැකි එක හරියි. නමුත් මධ්‍යස්ථයට බලපෑමක් එල්ල විය නොහැකි. ඒකත් හරි. හරි. A C එක හරි. දැන් B වැරදි. හරි. 3 සහ 2 අතර කට්ටිය උත්තර දානවා. දෙවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ කියලා. හරි. දැන් ඊළඟට අපි D කියන එක බලමු. දැන් මේකෙන් තීරණය මොකක්ද උත්තරේ කියලා. D කියන්නේ මධ්‍යස්ථයේ යනු දත්ත කුලකයේ මධ්‍ය අගයයි. මධ්‍යස්ථය යනු දත්ත කුලකයේ මධ්‍ය අගයයි කියපුවාම ඒ උත්තරේ හරි කියන කට්ටිය ඒ ප්‍රකාශය හරි කියලා කියන කට්ටිය yes කියලා දාන්න. D කියන ප්‍රකාශය මම මේ කතා කරන්නේ. මෙන්න මේ D කියන ප්‍රකාශය හරි කියන කට්ටිය yes කියලා දාන්න, වැරදි කියන කට්ටිය no කියලා දාන්න. බහුතරය no කියලා කියනවා. හරි. එක්කෙනෙක් yes කියලාත් කියනවා. එතකොට මේක අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. මධ්‍යස්ථය කියන්නේ මධ්‍යගය කියලා කියපු ගමන් හිතෙන්නේ ඔයාලට මධ්‍යස්ථය කියන්නේ මධ්‍යගය කියන එක ඔළුවේ තියෙන්නේ. හැබැයි මෙතන කියන්නේ මධ්‍යස්ථය කියන්නේ දත්ත කුලකයක මධ්‍ය අගයයි. අපි මධ්‍යස්ථයට දුන්න අර්ථ දැක්වීම මොකද්ද? යම් කිසි දත්ත කුලකයක කියන්න පුළුවන්, දත්ත වැලක කියන්න පුළුවන්. අපි දත්ත මේ අපිට ලැබිලා තියෙන දත්ත ප්‍රමාණයේ දත්තවල මැද ස්ථානයේ පිහිටි අගය තමයි අපි මධ්‍යස්ථය කියලා කියන්නේ. එහෙම නැත්නම් තව විදිහෙන් කිව්වොත් දත්ත ප්‍රමාණය දෙකට බෙදෙන මැද අගය. මැද ස්ථානයේ පිහිටි අගය. දැන් මේකේ කියන්නේ මධ්‍ය අගයයි කියලා. දැන් අපි උදාහරණයක් විදිහට අපි හිතමු නිකන් අපේ දත්ත කුලකයක් තියෙන බිඳුවේ සිට 100 දක්වා. එතකොට මේකේ කියන විදිහට මධ්‍යස්ථය කියන්නේ මේකේ මැද අගය. ඒ කියන්නේ 50. මේකද මධ්‍යස්ථය කියන්නේ? නෑනේ. මධ්‍යස්ථය කියන්නේ මේ දත්ත කුලකයේ මේ පරාසයත් තුළ ගියාට අයිතමයන් කීයක් තියෙනවද බලලා ඒ අයිතමයන්ගේ මැද අයිතමය හොයාගෙන ඒ අයිතමය තියෙන්නේ මේකේ කොතනද කියලා හොයාගන්නවා. ඒක තමයි මධ්‍යස්ථය කියන්නේ. මධ්‍යගය නෙමෙයි. ඒකට මේ D කියන ප්‍රකාශය වැරදි. හරි. ඊළඟට
දැන් AC හරි ගොඩක් අය තුන්වෙනි උත්තරේ දුන්නා ඊළඟට කියනවා E කියලා උත්තරේ. E කියන ප්‍රකාශය කියන්නේ මධ්‍යස්ථය සෑම විටම අගයන්ගේ මුළු පරාසයම නියෝජනය කරයි. මධ්‍යස්ථය සෑම විටම අගයන්ගේ මුළු පරාසයම නියෝජනය කරනවා. මේක කියන්න පුළුවන්. නෑනේ. ඒක තමයි. මධ්‍යස්ථය කියන්නේ අගයන්ගේ මැද අගය. ඒතර මධ්‍යස්ථයේ ලක්ෂණයක් විදිහට අපි කතා කරන්නේ දෙකලවර අගයන් අත්හැරෙනවා අපිට අන්තය ගැන අසාමාන්‍ය ගැන බලපෑමක් නැහැ කියලා. හරි එතකොට මධ්‍යස්ථය කියන අගය ගත්තාම ඒක මුළු පරාසයම නියෝජනය කරනවා කියලා කියන්න බෑ අපිට. හැබැයි ඒකෙන් අන්තය ගැන බලපෑමක් නැතුව යම්කිසි තරමක් දුරට හොඳ මේ නිරූපණයක් ගන්න පුළුවන් ගුණාත්මක தත්යන් ගැන සලකා බලන අවස්ථාවක්. හරි. ඒතර මේ මධ්‍යස්ථය කියලා කියන්නේ මුළු පරාසයම නියෝජනය කරනවා කියලා කියන්න බෑ. ඒතර මේකෙන් අපිට ගන්න පුළුවන් AC දෙක විතරක් හරි BDE තුනම වැරදි. BDE තුනම වැරදි කියන්නේ තරන්නේ හරි ගැටලුවක් නැහැ මම හිතන්නේ ගැටලුවක් තියෙනවා නම් chat එක දාන්න. හරි අපි ඊළඟ එකට යමු. තව පොඩි වෙලාවක් තියෙන්නේ. මේකත් ඒ වගේම ප්‍රශ්නයක්. මම මේක අපි අතහැරලා මම ඊළඟ කොටසට ගිහිල්ලා බලමු. මේකත් ඔයාලා ලේසියෙන් කියන්න පුළුවන්. අපි දැන් දන්න දේවල් වල මේ දන්න තියරි ටික පාවිච්චි කරලා තියරි බලන්න. හරි. මේ ගානටම කොහොමද මේක තමයි විශේෂයෙන් කියන්න ඕන ගානක් තියෙනවා. හරි. දැන් මෙතන තියෙනවා අගයන් 9ක සමාන්තර මධ්‍යයනය 3ක් වේ. හරි. එතකොට n කියන එක 9ක් වන අවස්ථාවේ x bar කියන්නේ 3යි. එතකොට දැන් මේකෙන් අපිට ගන්න පුළුවන් නේද ගණනය කිරීම මේ අවස්ථාවේ අගයන් 9ක් තියෙනවානේ. මේ අගයන් 9ෙම එකතුව කීයද? සාමාන්‍ය වැඩි කරනවා අගයන් ගානේ. එතකොට අගයන් 9ක් තියෙන වෙලාවක සාමාන්‍ය 3යි කියනවා නම් මුළු අගයන් ගන්න එකතුව 3 ගන්නවා 27යි. සරල ගණනය කිරීමන්නේ. ඊළඟට කියනවා මේකට තව එක සංඛ්‍යාවක් එකතු කරනවා x කියලා. ඒ සංඛ්‍යාව එකතු කරපුවාම 10 වන සංඛ්‍යාව එකතු කරපුවාම මධ්‍යයනේ 4ක් වෙනවා. හරි. එතකොට දැන් අවයව ගන්න කීයද? 10 වන සංඛ්‍යාව එකතු කරා කියන තව අවයවයක් වැඩි වුණාම එතකොට අගයන් ගන්න අගයන් 10යි. දැන් එතකොට මධ්‍යයනේ 4 වෙලා. x bar කියන්නේ 4 වෙලා. දැන් එතකොට මුළු සංඛ්‍යාවල එකතුව කීයද? 4 + 10 40. එතකොට තව එක කලින් තිබ්බ සංඛ්‍යා 9ට එක සංඛ්‍යාවක් එකතු කරපුවම මුළු සංඛ්‍යාව ගන්න 40. මුළු එකතුව 40 වෙලා. කලින් තිබ්බ 27 ඒක තව සංඛ්‍යාවක් එකතු කරපුවම 40 වෙලා. එතකොට දැන් එකතු කරපු සංඛ්‍යාව කීයක් වෙන්න ඕනද? 40න් 27 අඩු කරපුවම 13. එතකොට එකතු කරලා තියෙන x කියන සංඛ්‍යාව x කියන සංඛ්‍යාවේ අගය 13ක් වෙන්න ඕනේ නේද? හරි ඒක තව පාරක් ඊළඟ කොටසත් බලමු කියමු y කියලා සංඛ්‍යාවත් ආයෙ එකතු කරනවා. එතකොට දැන් අවයව ගන්න කීයද? 11යි. එතකොට දැන් ආයෙ මධ්‍යයනේ 3 වෙනවා. අයිතමයන් ගන්න එකකින් වැඩි වෙනවා මධ්‍යයනේ 3 වුණා. දැන් එතකොට මේ දෙකේ මේ අයිතමයන් කීයද? අයිතමයන් වල එකතුව කීයද? 3 වැඩි කරනවා 11යි. එතකොට උත්තරේ 33යි. හරි. දැන් මේ වගේ y කියන අගය එකතු කළාට පස්සේ 40 කියලා තිබුණ අගය 33 දක්වා අඩු වුණා. ගොඩක් කට්ටිය y සමානයි 7යි කියලා දානවා. y සමානයි 7 වුණා නම් මේ සියල්ලම එකතු 47 නේද වෙන්න ඕනේ. දැන් මෙතන වෙලා තියෙන්නේ y සමානයි 7. දැකලා. ඔයාලා දන්නව හදන්නේ කොහොමද කියලා. හැබැයි පොඩ්ඩක් අන්න හරි. පොඩ්ඩක් මේ ගණනය කරද්දී පැත්තම වරනනේ. හරි. මේ විදිහට මෙහෙම ගණන් දෙනවා. දැන් මේකේ මේ ගණන් මේ x සහ y කියන අගයන් දෙක හොයාගන්න ලකුණු දෙකක් හම්බ වෙනවා. බොහොම ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු දෙකක්. නිකන් බැලුවමට කියන්න පුළුවන්. x සහ y ගේ අගයන් සොයන්න. හරි. මම හිතන්නේ තේරුණා. මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්න අහන්න. හරි අපි ඊළඟ ගානට යමු. විසිරීම පිළිබඳ සාපේක්ෂ මිම්මක් සඳහා උදාහරණයක් වන්නේ පහසුනම් කුමක්ද? කියන්නේ විචලනය විසිරීම මයින් අපිට පුළුවන් සාපේක්ෂ මිම්මක්. සාපේක්ෂ මිම්මක් කියපු ගමන් කෙලින්ම අපිට මතක් වෙන්න ඕනේ
විචලන සංගුණකයේ විතරයි අපි සාපේක්ෂව කතා කරන්නේ. අනිත් සියල්ල සම්මත අපගමනයේ විචලතාව ඒ දෙකම අපි කතා කරේ නිරපේක්ෂ මිම්මක් විදියට. විචලන සංගුණකය තමයි සාපේක්ෂව කතා කරන්න පුළුවන්. ඒතර මේකේ උත්තරේ ඈ. ඊළඟට 7 වෙනි කොටස අහනවා. ඒ ලකුණු දෙක කොටස. අර විදිහමයි. දැන් පොඩ්ඩක් මේ තේරුම් ගන්නත් එක්ක ටක් ගාලා මේකට උත්තරේ කියන්නේ. x y y ගැන දෙක හොයලා කියන්නේ. මුල් අවස්ථාවේ සංඛ්‍යා 8ක් තියෙනවා. x බා කියන්නේ 3යි. ඒතකොට සියල්ල එකතුව 24යි. ඊපස්සේ තව එක ඉලක්කමක් එකතු කරනවා. මධ්‍යයනේ 4ක් වෙනවා. හරි. ඒතර 4 9 36යි. ඒතකොට එකතු කරපු සංඛ්‍යාව වෙන්නේ කීයද? 36න් 24 කඩුනහම 12යි. x කියන්නේ 12යි. ඊට y වල කියන ටක් ගාලා ඊළඟට y කියලා තව සංඛ්‍යාවක් එකතු කරනවා. ඒතකොට n සමානයි දැන් 10යි. x බා කියන්නේ 4.5 කියන එකතුව 45යි. දැන් මේ දෙක අතර වෙනස y කියන්නේ 9යි. හරි. දැන් තේරුණානේ කට්ටියනේ? හරි. බොහොම සරලයි. ඊළඟට ආයෙ අර කලින් වගේම ගානක් තියෙනවා. බාණ්ඩ ප්‍රවාහන සමාගමක මෙහෙම කල්පනාකරු විසින් බාණ්ඩ ඇසුම් 100ක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පහස දත්තෙන් අනාවරණය කරගන්න ලැබේ. දැන් මේකෙත් අපිට බලන්න වෙනවා මුලින්ම වැඩිම විචලන සංගුණකයක් කියලා කෙලින්ම අහනවනේ. ඒකට අපි කෙලින්ම විචලන සංගුණකය හොයන්න ඕනේ. මේකෙත් මධ්‍යයනයන් වෙනස්. මේ එක විචල්ලේ ඒකකත් වෙනස්. උස තියෙන මීටර වලින් පල්ල මීටර වලින් බර කිලෝග්‍රෑම් වලින් පරිමාව ඝන මීටර වලින්. මේ වගේ අවස්ථාවක වැඩි විචලන සංගුණකයක් තියෙන මොකද කියලා අහන. අපි මුලින්ම පළවෙනි අවස්ථාවේ විචලන සංගුණකය හොයමු. විචලන සංගුණකය වෙන්නේ සම්මත අපගමනයේ බෙදීම මධ්‍යයනය වැඩි කිරීම 100ට 100. දෙවන අවස්ථාවේ සම්මත අපගමනය වෙන්නේ 0.05යි මධ්‍යයනය වෙන්නේ 1යි මේක 100. ඔය විදිහට මේ අගයන් අතර ගණනය කරලා අඩුම අගය වෙන්නේ මොකද්ද කියලා වැඩිම විචලනය වෙන්නේ මොකද්ද කියලා වැඩිම අගය වෙන්නේ මොකද්ද කියලා මේකට උත්තරේ දෙන්න. හරි. ගණනය කරගන්න පුළුවන්. හරි. ඊළඟට සැප්තැම්බර් 2018 සැප්තැම්බර් මේ ප්‍රශ්නේ මේ විදිහටම 2010 සැප්තැම්බර් මේ විදිහටම අපි කලින් කතා කරා 2016 මාර්තු මේ ප්‍රශ්නේ අකුරක්වත් වෙනස් නැතුව මේ විදිහටම තියෙනවා. හරි. මේක හොඳ උදාහරණයක් පාස් පේපර්ස් කිරීම කොච්චර වැදගත්ද කියලා කියන්නේ. ඒකමයි අපි මේ පාස් පේපර්ස් ගැන කතා කරන්නේ. පාස් පේපර්ස් කරලා ඔයාලට මේ අවබෝධය ලබා දෙන්න. හරි. මේ ප්‍රශ්නේ උත්තරේ 4 අපි කලින් කතා කරා. ඊළඟට ඊළඟ ප්‍රශ්නෙට යමු. මේ තියෙන්නේ 2018 සැප්තැම්බර් එකේ 6 වෙනි කොටස. ලකුණු 2යි. මේක සරල මේ ප්‍රශ්න ටිකක් තියෙන මේක පොඩ්ඩක් ඔයාලා බලා ගන්න මේ විශේෂයෙන් කියන්න දෙයක් නැහැ මට. මොනවා හරි ගැටලු තියෙනවා නම් මට ඊළඟ දවසේ මගෙන් අහන්න. හරි. මෙන්න මේක ගණනය කරලා අපි අද දවස අවසන් කරමු. මේ 2019 මාර්තු ප්‍රශ්න අංක 1 ලකුණු 2ක් හම්බ වෙන කොටසක්. අත එක ගණනක් තියෙන එකත් අපි සාකච්ඡා කරලා නවත්ත මේක ඉවරයි. පහසුනම් දත්ත ශ්‍රේණියේ මධ්‍යස්ථය 40 ලෙස ගණනය කරන ලදී. මේක මධ්‍යයනය කියන්නේ දැන් මේක තමයි මධ්‍යස්ථය කියන්නේ. හරි මධ්‍යස්ථය 40යි. x ගේ අගය මොකක්ද කියලා අහනවා. දැන් මේක අපි ඉස්සෙල්ලාම මේ සංඛ්‍යාත මේ අගයන් සමූහය අපි ආරෝහණ ආකාරයට ලියමු. ආරෝහණ ආකාරයට ලියමු මුලින්ම 6ක්. මේකට විශේෂ ගණනක් පොඩ්ඩක් හින්දා මට තියන්න පොඩි දෙයක් තියෙන්නේ. ඊළඟට 12 x ගේ අගය අපි දන්නේ නැහැ කොතෙන්ද දෙන්නේ කියලා. 12 ඊළඟ අගය කීයද? 24ද? 24 ඊළඟට 34 39 44 56 76 98 x අගය අපි දන්නේ නැහැ කීයද කියලා x කොතනද දෙන්නේ කියලා අපි දන්නේ නැහැ. දැන් අපිට කියනවා මධ්‍යස්ථය 40යි කියලා. මධ්‍යස්ථය 40යි වෙන්න අපි මේ බලමු අයිතමෙන් කීයක් තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8 9 10. අයිතමෙන් 10ක් තියෙනවා.
x කියන්නේ 11 කියලා කියන තැනම 11 කියලා උත්තරයක් නැහැ උත්තර. හරි. 1 2 3 4 5 6 7 8 9 10. අයිතමෙන් 10ක් තියෙනවානේ. අයිතමෙන් 10ක් තියෙනවා. එතකොට මධ්‍යස්ථයේ පිහිටීම ඉස්සෙල්ලා හොයන්න ඕනේ නේද? ඒකට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට එකක් එකතු කරේ අයිතමෙන් ගන්න 30ට අඩු නිසා. හරි. එතකොට 5.5 කියලා එනවා. 5.5 වෙනි ස්ථානයේ හොයාගන්න ඕනේ. දැන් 5.5 වෙනි ස්ථානයේ හොයන්න 5 වෙනි ස්ථානයේ සහ 6 වෙනි ස්ථානයේ අපි හොයාගන්න ඕනේ. මේ පළවෙනි ස්ථානය, දෙවෙනි ස්ථානය, තුන්වෙනි ස්ථානය, හතරවෙනි ස්ථානය, පස්වෙනි ස්ථානය, හයවෙනි ස්ථානය. අපිට එන විදිහට පස්වෙනි සහ හයවෙනි ස්ථානයේ මේ අගයන් දෙකනේ ඉන්නේ. 39 සහ 47. ඒතර මේකේ මධ්‍යනේ අපිට එන්නේ මොකද්ද? මධ්‍යස්ථය කොහොමද එන්නේ අපිට? 39ට 44ක් එකතු කරනවා දෙකෙන් බෙදනවා. හරි. එතකොට මෙතෙන්ට එන්නේ 3යි 83යි 83 දෙකෙන් බෙදපුවම එන්නේ 41.5යි. හැබැයි අපිට කියනවා මේකේ මධ්‍යස්ථය 40යි කියලා. දැන් අපි මේ ලියපු විදිහට ලිව්වා නම් හරියට මේ ලියපු විදිහට නම් ලිව්වේ. ඒතකොට මධ්‍යස්ථය 41.5ක් එනවා. ඒ කියන්නේ මේ විදිහට නෙමෙයි සංඛ්‍යා ටික තියෙන්නේ. හරි? ඒ කියන්නේ මේ x කියන අගය දැන් මේ 39.44යි නම් ආරෝහණාකාරයෙන් ලියපුවම මේ මැදට එන පස්වෙනි සාරණ ස්ථානයේ තියෙන්නේ අපිට එන්න ඕන උත්තරේ මේකනේ. ඒතකොට අපිට උත්තරේ මේ 41.5. එතකොට එහෙම නෙමෙයි අතර මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ උත්තරේ අපිට කියලා තියෙනවා මධ්‍යස්ථය 40යි කියලා. ඒ කියන්නේ මධ්‍යස්ථය 40යි වෙන්න නම් මේ x කියන අගය මේ එක ඇතුලේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ පස්වෙනි හෝ 6 වෙනි ස්ථානයේ ඇතුලේ x තියෙන්න ඕනේ. හරි. ඒතර අපිට ආය සංඛ්‍යාත ලියක් තිබිවයි 6 12 24 34 පස්වෙනි ස්ථානයේ 39 තියෙන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ. මොකද මධ්‍යස්ථය 39ට වඩා වැඩි එකක් වෙන්න නම් දෙකෙන් බෙදපුවම එනාගේ වැඩි එකක් වෙන්න නම් 6 වෙනි ස්ථානයේ තමයි x එන්න ඕනේ. x 44 ඔය විදිහට එනවා. එතකොට මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවාම 39 ධන x බෙදීම 2 සමාන 40යි. ඔක තමයි සමීකරණය. එතකොට 40 දෙක මේ පැත්තට යනවා 80යි. x කියන්නේ 80 අඩු කිරීම 39 උත්තරේ 41යි. ගොඩක් කට්ටිය උත්තරේ හරියට දැම්මා 41යි. තව මේ විනාඩියක් වැඩිපුරක් ගිහලා තියෙන එනකොට තව පොඩි ගණනක් තියෙනවා. මම ඒකටත් පොඩ්ඩක් ගිහින් ටක් ගාලා එන්නම්. මේ ගණන් ටික සාමාන්‍යයෙන් අපි දැන් හදපිටිම ගණන් තියෙන වලට හදා ගන්න පුළුවන්. 2019 සැප්තැම්බර් 6 වෙනි කොටස. හරි මෙන්න මේකට එමු. දැන් මේ සාමාන්‍යයෙන් මම කිව්වනේ අපේ මේ ගණනය කිරීම වල අපිට සූත්‍ර දෙන්නේ නැහැ කියලා මම පළවෙනි දවසේම කිව්වනේ. සූත්‍ර දෙන්නතු උනාට සූත්‍ර වලට අදාළ කොටස් මේ විදිහට දෙනවා මේ පේපර් එකේ. හරි ලේසි මේකට ලකුණු දෙක ගන්න. මුලින්ම කියන 2019 ජූනි මාසයේ නුවර නගරයේ පැවති දිවා කාලයේ සාමාන්‍ය උෂ්ණත්වය පිළිබඳ දත්තයන්ගේ පාතරන් නිරීක්ෂණය විය. එතන n කියන එක 30යි කියලා දීලා තිනවා. ජූනි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය හා එහි විචලතාවය වන්නේ. සාමාන්‍ය උෂ්ණත්වය කියපම වෙන්නේ උෂ්ණත්වයන් සියල්ලම එකතු අපිට දීලා තියෙනවා 660යි කියලා. 660යි කියලා දීලා තියෙනවා. එතකොට මේකේ සාමාන්‍ය කීයද කියලා අහනවා. සාමාන්‍ය හොයන්නේ කොහමද? මේක බෙදනවා n ගේ. 30. ඒතර උත්තරේ එන්නේ 22යි. හරි. එතකොට දැන් සාමාන්‍ය උෂ්ණත්වය 22යි කියලා හොයාගත්තා. එතකොට අපිට c උත්තරෙත් වැරදි d උත්තරෙත් වැරදි කියලා කියන්න පුළුවන්. මොකද 22 මට නේද තියෙන්නේ. හරි. එතකොට දැන් a ද b ද කියලා තමයි අපි හොයන්න ඕනේ. ඊළඟට අපිට කියනවා විචලතාවය මොකක්ද කියලා අහනවා. විචලතාවය කියන්නේ මොකද්ද? සිග්මා xi ඍණ x භාගයේ වර්ගය බෙදීම මොකක්ද? n ද නැත්නම් n ඍණ එකද? n ගෙන් බෙදුවොත් මොකක්ද උත්තරේ එන්නේ? ගොඩක් අය කියන්නේ b කියලා උත්තරේ. මෙහෙමයි. දැන් අපිට මෙතන දැන් අපි විචලතාවය ගැන කතා කරද්දී මම කිව්වා සමීකරණයක් තියෙනවා s වර්ගය equal xi ඍණ x bar ඒ වර්ගය ඒ සියල්ල එකතුව බෙදීම n ඍණ 1 කියලා. s වලට ගත්තේ n ඍණ 1 කියලා ගත්තේ නියදී එකදී. සංගහන එකදී නම් ගත්තේ mu වර්ගය
භාගයේ වර්ගය බෙදීම n. හරි. එතකොට මෙතන අපිට කියලා තියනවාද නියතියක්ද සංඝානයක්ද කියලා? එහෙම කියලා නැති අවස්ථාවකදී අපි සලකන්නේ අපිට මේ දීලා තියෙන නියතියක් කියලා. හරිද? එතකොට මේක නියතියක් කියලා සලකපුවාම අපිට එන්නේ s වර්ගය නියතියකදී අපි හොයන්නේ නොටේෂන් එක දෙන්නේ s කියලා. ඒකට තමයි සමීකරණය තමයි n දෙන එක තියෙන සමීකරණය. එතකොට මෙතන එන්නේ උත්තරේ එන්නේ 58 බෙදීම 30 ඍණ 1. 58 බෙදීම 29. ඒතර උත්තරේ එන්නේ ඒ. මේකයි ඒ ගානේ විශේෂත්වය. ඒ හින්දා තමයි මම මේක මේ වෙලාව ටිකක් වැඩිපුර ගියත් ඒක සාකච්ඡා කරේ. එතකොට නියතියකදී එන්නේ එකෙන් තමයි බෙදලා අපි විචලිතතාවය ගන්න. හරි. මම හිතනවා මේ පැහැදිලි වෙන්න ඇති මේ මම අතහැරපු ගණන් ටිකක් කරන්න. මොකද ඒක පාස් පේපර්ස් ගණන් ටිකත් ඔයාලගේ ටියුට් එකේ දැන් ඔයාලට මේ ලැබෙන්න සලස්සලා තියෙන ටියුට් එකේ ඒ ටිකත් ඔව් ටියුට් එකේ ඒ ටිකත් තියෙනවා. එතකොට ගණන් ටික ඔයාලට හදලා බලන්න පුළුවන්. මොකක් හරි අඩුපාඩුවක් හරි ෂුවර් නැත්නම් තිබ්බොත් මේ ඊළඟ සතිය අහන්න. දැනට මේ අද අපි දවස් වැඩ කටයුතු ඉවර කරමු. මම හිතන්නේ ටිකක් තියරි ගොඩක් අද කතා කරා. මේ තියරි ටික අනිවාර්යෙන් ඊළඟ සතිය බලාගෙන ඉන්න. මොකද ලබන සතිය අපි කතා කරන්නේ මෙතනිනුත් තව එහාට ගිය මේ පිළිබඳව තව ඊළඟ පියවර. එතකොට ඒ කොටසෙන් අපිට සාමාන්‍ය ලකුණු 20ක 25ක මේ අගයකට අපිට යන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් මේ නොලෙජ් එක මේ විදිහටම තියාගෙන රීෆ්‍රෙෂ් කරගෙන ලබන සතියේ එන්න. අපි ඊළඟ දවසේ හම්බෙලා කතා කරමු දෙවෙනි දවසට. එහෙනම් බොහොම ස්තුතියි. මොනවා හරි ගැටලු තියෙනවා නම් හැමදාම කියන්න වගේ දෙකට බයින්නකෝ මොනම ගැටලුවක් අහන්න. අපි මේ විදිහට කරගෙන යමු. මේ මම කියන විදිහට ටික කරගෙන යන්න විභාගයෙන් අනිවාර්යෙන් ඔයාලට හොඳ ලකුණකට යන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි. ලබන සතියේ හම්බෙමු.